තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි අපේ භාවනා පුහුණුවට අදාළ කමඨහන් සාකච්ඡා කරන දවස. අද විවහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 29 වෙනිදා බදාදා දිනයක්. ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි උදෑසන 5:30ට මේ සඳහා එකතු වන්නේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අදත් ඒ ආකාරයෙන්ම මේ කාර්යය සඳහා එකතු වී සිටිනවා. හැමදෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි මේ කරගෙන යන කාර්යය එහෙම නැත්නම් භාවනාව පිළිබඳ මූලික අදහසක් අපි හැමදාම ඉදිරිපත් කරගන්නවා. අපි දැනට අපි කරන කාර්යය නොදැන නෙමෙයි, පැහැදිලිව අපි මේ කරන කාර්යය පිළිබඳව පැහැදිලි දැක්මක් දැනටමත් අපි ඇති කරගෙනයි තියෙන්නේ. ඒ නිසායි අපි මෙවැනි මාර්ගයකට එළඹිලා තියෙන්නේ. කොහොම වුණත් අපි භාවනාව පිළිබඳව කෙටි සිහිපත් කර ගැනීමක් පළමුවෙන් සිදු කරනවා. එතකොට දැන් භාවනා කියන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක අපි දන්නවා. මේ ආර්ය මාර්ගය වැඩිම. ඒ තුල කෙරෙන කෘත්‍යයන් තිබෙනවා. සමහර විටක කිසියම් දෙයකින් වැළකී සිටීම වෙන්න පුළුවන්. වේරමණී ලක්ෂණේ තියෙනවා පුහුණුවේදී. වැළකී සිටින විශේෂයෙන් පව් අකුසල් ගණයට අයිති ක්‍රියාකාරකම්, සිතවිලි, වචන ක්‍රියා, මේවා කරන්න අපිට අවස්ථාව එළඹෙනවා. වැරදි විදිහට ක්‍රියාත්මක වෙන්න, වැරදි විදිහට කතා කරන්න, වැරදි විදිහට හිතන්න ඉඩ අවකාශ යෙදෙනවා. වටපිටාව යෙදෙනවා, හේතු යෙදෙනවා. එවන් අවස්ථාවක අපි ඒන් වැළකී සිටීම, ඒ සඳහා අපිට උපකාරී වෙන ප්‍රධාන කුසලතා තුනක් අපි අඳුනගෙන තිබෙනවා. අවදිමත් බව, සෝදිසිමත් බව සහ උත්සාහවන්ත බව කියලා. මේ අපි භාවනාවට ප්‍රධාන මාර්ගෝපදේශනය කරගෙන තිබෙන මහා සතිපට්ඨාන දේශනාවේ එය සතිමා සම්පජානෝ ආතාපි කියන වචන තුනෙන් ඒ කුසලතා තුන ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට මේ විදිහට අපි ඔය සතිමත් බව පවත්වා ගැනීම මගින් අපිට පුළුවන්කම තිබෙනවා ඇතැම් අකුසලතාවන් වලටපත් වෙන්න යෙදෙන්න අවස්ථාව සැලසීලා තියෙන මොහොතක අපි එයින් වැළකී සිටිනවා. ඒක භාවනාවේ ප්‍රමුඛ කාර්යය. ඔය අර්ථයෙන් තමයි සීල භාවනාව යෙදෙන්නේ නිතරම. සීල භාවනාවේ වැඩිපුරම තියෙන්නේ ඔය වේරමණී ලක්ෂණය. අපිට යෙදිලා තියෙන වෙලාවක ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය කරන්න අපිට දැන් යෙදිලා තියෙන අවස්ථාව සැලසිලා තියෙනවා. කරුණු සම්පාදනය වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවක එකකින් වැළකී සිටීමයි සීලය කියන්නේ. එහෙම නැති වෙලාවක නෙමෙයි. එහෙම නැති වෙලාවක ඒක අදාළ නැහැ. ඒ වගේම කතා බහ කරන වෙලාවක තමයි බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක් කියන අවස්ථාව යෙදිලා තියෙන්නේ. කතා බහ කරනවා නම් විතරයි. ඒකට අන්න එවැනි අවස්ථාවක කතා බහ ඇතුළේ එවැනි අවස්ථා යෙදෙනවා. අන්න ඒ වෙලාවේ සිහිනුවණින් යුක්ත වීම. සිහිනුවණින් යුක්ත වෙලා ඒ අකුසලයෙන් වැළකී සිටීම. ඒකයි. ඊළඟට මානසික අංශයේ සිතවිලි පැත්තේ අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි වගේ දෘෂ්ටිමය අංශයේ සහ හැඟීම් පැත්ත දෙකම උතන නියෝජනය වෙනවා. අවිජ්ජා, ව්‍යාපාද දෙක හුඟක් නියෝජනය වෙන්නේ චිත්තාවේගී අංශයට. දිට්ඨි, මිච්ඡා දිට්ඨි නියෝජනය වෙන්නේ බුද්ධිමය අංශයට. එතකොට ඒ වගේ පැතිවලට යොමු වෙනකොට යොමු වෙන අවස්ථාව සැලසීලා තියෙන වෙලාවක එයින් වැළකී සිටීම. දැන් අවිජ්ජා, ව්‍යාපාද දෙකෙන් නියෝජනය වෙන්නේ ප්‍රධාන හැඟීම් දෙක. කාමච්ඡන්ද, ව්‍යාපාද.
එහෙම නැත්නම් ලෝභ දෝෂ, රාග දෝෂ ওই දෙක තමයි නියෝජනය වෙන්නේ. හැඟීම් පැත්ත. එතකොට අපිට හැඟීම් ඇති වෙනවා ඇත්තටම. හැඟීම් ඇති නොවෙන්නේ නැහැ. හැඟීම් මරණයටපත් වෙනකන් හැඟීම් ඇති වෙයි. ඉතින් ඒවට අපි විවිධ වචනත් කියනවා. බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අපේක්ෂා, හැඟීම්, චිත්තාවේග කියලා අපි ඔකට වචනයක් පාවිච්චි කරනවා. එතකොට එවැනි අවස්ථා යෙදෙනවා. අකුසල පැත්තට මේ චින්තන ක්‍රියාවලිය ඉස්මතු වෙලා එන අවස්ථා තියෙනවා. ඕනතරම් අපිට අපි දැන් භාවනාවට යොමු වෙච්ච නිසා අපේ අභ්‍යන්තරේ අපි දකිනවා. ඒ වැරදි විදියට හිතන්න පටන් ගන්නවා සමහර වෙලාවට. අපි පටන්ගෙන ද්වේෂයේ පැත්තට ටිකක් හිතන්න පටන්ගෙන, රාගයේ පැත්තට හිතන්න පටන්ගෙන, ඊර්ෂ්‍යාව පැත්තට හිතන්න පටන්ගෙන. මේ මනෝභාවයේ ස්ටාර්ට් වෙලා, ආරම්භ වෙලා, උප්පාද වෙලා, සමුදය වෙලා. ඉතින් ඔන්න සිහිනුවන නොතිබ්බොත්, සිහිනුවන වීරිය නොතිබ්බොත් ඒ පැත්තටම තමයි චිත්තාවේගය, චින්තා වලිය, සිතවිලි මාලාව වර්ධනය වීගෙන. ඉතින් අපේ தત્ත්වය වළක්ව ගන්නේ මෙන්න මේ සිහිනුවන වීරිය පවත්වා ගැනීම. ওই විදිහට භාවනාවේ කෘත්‍ය බැලුවම කෘත්‍ය 4ක් පෙන්වන්න පුළුවන්. අකුසල පැත්තෙන් කෘත්‍ය 2යි. ඔය දැන් අපි කතා කරපු අකුසල ක්‍රියාවක්, අකුසල සහගත වචනයක්, අකුසල සහගත සිතවිල්ලක් ක්‍රියාත්මක වෙන්න තියෙන අවස්ථාව වළක්වා ගැනීම. ඊළඟට දැනටමත් හටගෙන තියෙන අකුසල තත්වයක්, uppannānaṁ akusalaṇaṁ dhammānaṁ කියලා එක සඳහන් වෙන්නේ. ඒක බැහැර කරගන්න, ඒක පාලනය කරගන්න, ඒක අයින් කරගන්න, ඉවත් කරගන්න උත්සාහවන්ත වීම. එතකොට ඔය කියන දේවල් දැනටමත් කෙරෙනවා නම් තමයි ඒ. කෙරෙනවා නම් ඒක උංගාක්ම අසුතව පුතුජන කාලේ තමයි. ඉතින් කෙරෙනවා නම් ඒ කෙරෙන ක්‍රියාව දැනට ඇබ්බැහියක් තියෙනවා නම්, පුරුද්දක් තියෙනවා නම්, රුචිකත්වයක්, මනාපයක් තියෙනවා නම්, කිසියම් අකුසල පැත්තට හිතන, කතා කරන, ක්‍රියා කරන ස්වභාවයක් තියෙනවා නම් ඒක වළක්වා ගන්න වැර වෑයම් කිරීම, උත්සාහ කිරීම. ඒකත් අර සිහිනුවන වීරිය තුන ඇතුවයි කළ යුත්තේ. එහෙම නැතුව ඒක කරන්න බෑ. ඒ වගේ තැනකදී හුඟා ප්‍රමුඛ වෙනවා වීරිය, වායාමය, ආතාපි කියන ගුණය. මොකද දැනටමත් අපේ යම් කිසි පුරුද්දක්, ඇබ්බැහියක් තියෙනවා අකුසල සහගත. කායික හරි, වාචික හරි, මානසික හරි වේවා. ওই විදිහට අකුසල පැත්තේ අකුසලයේ ඇති නොවන්නත්, තියෙන අකුසල සහගත භාවයන් ගෙවා දමන්නත් දරන වෑයම. ඔක තමයි භාවනාවෙන් අපි කරන ප්‍රධාන කෘත්‍යය. ඊළඟට කුසල පැත්තට ගියාම අවශ්‍ය තරම් කුසලතා, ඒ කියන්නේ මේ ලෞකික දේවල් පිළිබඳව ඉගෙන ගන්න එක, දක්ෂපක්ෂකම් ඇති කරගන්න එක නෙවෙයි මෙතනින් අදහස් කරන්නේ. නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමට, දුක්ඛ නිරෝධයේ පිණිස උපකාරී වෙන කුසලතා ප්‍රමාණවත් තරම් වර්ධනය කර ගැනීම. නූපන් කුසල් උපදවා ගැනීම කුසල පැත්තේ පළවෙනි කාර්යය වෙන්නේ, කෘත්‍යය වෙන්නේ. අපිට ප්‍රමාණවත් තරම් සතිය නැත්තම්, සතිය පවත්වන්න බැරිව තියෙනවා නම් අපි ඒක තමයි ප්‍රධාන මූලිකම උපද්දා ගන්න කුසලය. පළවෙනියටම ගන්න සතිය. එතකොට ඔන්න දැන් අපි අවදිමත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපිට මතකයි මේ ආනාපාන සති දේශනාවේ, මහා සතිපට්ඨාන දේශනාවේ මුලටම තියෙන්නේ ආනාපාන සති. සතිය තමයි ආරම්භක කුසලයේ හැටියට පැහැදිලිවම අපිට මේ ආර්ය මාර්ගයේ පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සම්පජානකාරී, සෝදිසිමත් බව. ඉතින් සම්පජානය අපිට ස්වභාවිකවත් යම් කොටසක් ලැබෙනවා. ඒක තව තව වර්ධනය කර ගැනීම සඳහා සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, යෝනිසෝ මනසිකාරය වැනි අනිත් කුසලතාත් උපකාරී වෙනවා, අනිත් ක්‍රියාකාරකම්. අන්නේ විදිහට අපි උත්සාහ කරන්නේ මේ ධර්ම මාර්ගයේ නූපන් කුසල් උපදවා ගැනීම කිව්වම
එහිලා මූලිකම ආරම්භක කුසලතා තුන වෙන්නේ ඔය තුන සතිය, සම්පජඤ්ඤය, වීරිය කියන්නේ. ඒව ඇත්තටම ඇති කරගත යුතු කුසලතා. මේවා මේ ලෞකික පැත්තට නම් තියෙනවා මේවා අපේ. සාමාන්‍යයෙන් හැම සත්වයකගේම මේ සාවධාන බව, සෝදිසිමත් බව සහ උත්සාහය ලෞකික පැත්තට තියෙනවා. ඒක ආයේ අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ. අමුතුවෙන් ඇති කරගන්න දෙයක් නැහැ. ඒකට ඒ සතිය ඕනනම් අපිට මිත්‍යා සතිය කියලා කියන්නත් පුළුවන්. එහෙම කියනවට සමහර වෙලාවට ඒක කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. මේ ලෞකික දේවල් වලට තියෙන පූර්ණ අවදිමත් භාවය. ඒක අපි සම්මා සතිය හැටියට ගන්න පුළුවන් ඒක. නමුත් සම්මා සතිය වශයෙන් අපි ගන්නෙ නැහැ. ඒක මිත්‍යා සතිය කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි සතිමත් බව කියලා සාමාන්‍ය විදිහට ඒක තේරුම් ගමු. ඒක තියෙනවා. හැමතිස්සෙම සත්වය ගත්තම තමන්ගේ ආහාරය පිළිබඳ අවදිමත් බවක් පවත්වනවා නිතරම. සොයන විමසන ගතියක් තියෙනවා. ඒව පිළිබඳව ඊළඟට කායික පහසුව, මානසික සහනය පිළිබඳ එහෙම අවධානය යොමු කරන, අවදිමත් බවකින් කටයුතු කරන, උත්සාහවන්ත වෙන ගතියක් තියෙනවා. සොයන විමසන ගතියක් තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් මේ මානවයා දිහා බැලුවම අනිත් සතුන් කෙසේ වෙතත් මිනිස්යා මේ කරන කියන දේවල් හැම දෙයකම තියෙන මේ පැත්තට, ලෞකික පැත්තට යොමු වෙච්ච ස්වභාවයක්. ඉතින් ඒක අපිට නුසුදුසුයි, වැරදි කියන්න බෑ එකපාරටම. මොකද ලෞකිකත්වයේ තුල හුඟක්ම ලෞකිකත්වයේ ප්‍රමුඛ අවශ්‍යතාවය වෙන්නේ පැවැත්ම. ජීවිතේ පවත්වාගෙන යාම. මේ පවත්වාගෙන යාමේදී ඊට අවශ්‍ය දේ සම්පාදනය කෙරෙනවා. සම්පාදනය කරගත යුතුයි. ඉතින් ඒව ගැන පූර්ණ අවදිමත් බවක් තියෙනවා. නැතුව නෙමෙයි. ඒ ගැන සෝදිසිමත් බවකුත් තියෙනවා. නැතුව නෙමෙයි. ඒ සඳහා පුදුම තරම් වීරියකුත් කරනවා. එහෙනම් ඔය තුන ස්වභාවික සංසිද්ධි තුනක් ඔය බුදුහාමුදුර අරගෙන තියෙන්නේ. එහෙම නැතුව අලුතෙන් කුසලතා තුනක් ඇති කරා නෙමෙයි. ඔය නයිසර්ගිකවම ඔය ලක්ෂණ තුන මානවයා තුල තියෙන. කවුරුත් ළඟ තියෙනවා. ඒක හැබැයි මේ දුක්ඛ නිරෝධයේ පැත්තට යොමු කර ගැනීම තමයි මෙතන මේ සම්මා මාර්ගය තුල, ආර්ය මග්ගය තුල, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව තුලදී කෙරලා තියෙන්නේ. ඒතර එතන සතිමත් බව කිව්වම අපි මේ කෙලෙස් ගැන, දුක ගැන, ඒව ගැන පූර්ණ අවදිමත් භාවය පවත්වා ගන්න. දැන් අපි මේ වන විට අපි සාකච්ඡා කරගෙන යන කොටස වෙන්නේ නිරෝධ කියන කොටසයි. ඉතින් ඒකෙදී සතිමත් භාවයේ තියාගන්නේ නිතරම අර අපි කලින් කියපු හතරට අදාළව. සෝදිසිමත් භාවයේ තියාගන්නේ, වීර්ය කරන්නේ මේ හතරට අදාළව. මේ හතර කියලා කිව්වේ අර උපන් අකුසලයේ ගෙවා දමන, නූපන් අකුසලයේ නූපදවන්න, නූපන් කුසලයේ උපදවන්න සහ උපන් කුසලයේ රැකගෙන වැඩි දියුණු කරගන්න. ඒ හරහානේ නිර්වාණය සාක්ෂාත් වෙන්නේ. ඒකයි ඉතින් කුසල ගණේටයි තියෙන්නේ මේ සීල සමාධි ප්‍රඥා. ඉතින් ඔන්නෝම අපි ළඟ තියෙන මේ ගුණාංග නිවන පැත්තට හැරවීමක්, යොමු කිරීමක් තමයි මේ ආර්ය ප්‍රතිපදාව තුළ තියෙන්නේ. ඒ අනුව මේ සඳහා අවශ්‍ය කුසලතා පද්ධති තුනක් සීල සමාධි ප්‍රඥා කියලා පෙන්වා දීලා තියෙනවා. ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ කුසලතා අංශ තුන වර්ධනය කර ගැනීමයි භාවනා කියන්නේ. සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා වශයෙන්. දැන් අපේ කල්යාණ මිත්‍රයන් මේ කාරණේ හොඳින් දන්නවා, අවබෝධ කරගෙන තියෙනවා. එතකොට අපි භාවනා පුහුණුවේදී හැමතිස්සෙම ප්‍රමුඛතාවයේ දීලා කටයුතු කරන්නේ සීලය. මොකද සීලය කැඩුනම, බිඳුනම, පළුදු වුණාම, දුස්සීල වුණාම, දුරාචාරී වුණාම සෑහෙන ප්‍රශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකයි. පෞද්ගලිකව අපිට සෑහෙන ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හුඟක්ම අපේ ජීවිතයේ තියෙන ගැටලු අපි හිතන්නේ මේ බාහිර ඔය ආර්ථික සමාජීය වගේ කාරණා හුඟක්ම මම නම් දකින්නේ අපේ
සීලේ ආචාර ධර්මීයංශවල තියෙන ගැටලු ඒවා හරියට පවත්වා ගන්නේ නැති කමෙන් ඇති වෙන කාරණා ඇති වෙන ගැටලු. දැන් ආර්ථික ගැටලු වලත් සාතිශය බහුතරයේ සීලය පිළිබඳ කාරණය. දැන් අපේ වියදම් බහුල වෙලා තියෙන්නේ. ඊළඟට නාස්තිය. දැන් අපි නූතනයේ කතා කරන වචන වර්ගයක් තියෙනවානේ. නාස්තිය, දූෂණය, ඔය වගේ වචන. ඔය ආර්ථිකයටනේ සම්බන්ධ. හුඟක්ම. ඉතින් බලපුවහම ඒවා අපේ හුඟක්ම සීලය පිළිබඳ කාරණා තියෙන්නේ. සීලය පිළිබඳ කාරණා. ඉතින් අපි සමහර දේවල් මේ නාස්ති කරනවා. වැඩකට නැති විදිහට භාවිතා කරනවා. ඒකයි. ඉතින් එතකොට ආර්ථික වශයෙන් ආපහු හිර වෙනවා. ඒ ගැටලුව දූෂණය කියලා අපි එකක් කියනවා. වැරදි විදිහට භාවිතා කිරීම, අයථා භාවිතා කිරීම. ඒවා තියෙන සීලමය දෝෂනේ. ඉතින් ඔන්න ගැටලු ගොඩක් ඇති වෙනවා. ආර්ථික පැත්තේ ප්‍රධාන ගැටලුව ඇති වෙලා තියෙන්නේ මේ සීලමය ගැටලුව නිසා. ඒකයි. ඊළඟට සමාජීය අංශය කියලා කියන්නේ අපි පුද්ගල සම්බන්ධතා අංශය කියන එක. සමාජ කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට පුද්ගල සම්බන්ධතා අංශවලදීත් ඔය සීලමය දෝෂ ආපුවාම විශාල අරුබුද ඇති වෙනවා. දැන් හොඳම නිදර්ශනය තමයි මේ ස්වාමිපුරුෂ භාර්යා සම්බන්ධතාවය. ඒ වගේ සම්බන්ධතා පද්ධති ගණනාවක් තියෙනවා. මව්පිය දූ දරු, ගුරු ශිෂ්‍ය, ස්වාමි භාර්යා, මිත්‍ර, සේව්‍ය සේවක, ගිහි පැවිදි ආදී විශාල සමාජ ජාලයක් ගොඩනැගිලා තියෙනවා. ඕවා මේ එක දිශාවකට විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දිශා 6කටම පෙන්නලා තියෙනවා. එක පැති 6කටම පෙන්නලා තියෙනවා. ඒවයිත් 6න් වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. ඒක ආයසරයක් 6න් වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. ඒ තරම් සංකීර්ණ වෙනවා සමාජ සම්බන්ධතා. ඉතින් මේ සම්බන්ධතාවවලදී මේ සීලය හුඟක් අයගෙන් කඩ වෙනවා. කට පරිස්සම් කරගන්න බැරි ගැටලු ඇති වෙනවානේ සමාජ සම්බන්ධතා තියෙනකොට අපි කතා කරනවා අනිත් අයත් එක්ක. දැන් කතා කරන්නත් වෙනවා අපිට අපේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමේදී. ඒක හුඟක් වෙලාවට අපි කරන්නේ වාචිකවනේ. ඉතින් යම් දේ කියන්න, අහන්න, විමසන්න, සාකච්ඡා කරන්න වෙනවා. ඉතින් එතෙන්දී ඔන්න වාග් දෝෂ ඇති වෙනවා. බොරු කේලම් පරස වචන හිස් වචන කියන. ඉතින් ප්‍රශ්නේ පැන නගින එතන. ඒ වගේ. ඒ විදිහට ආර්ථික, සමාජීය, දේශපාලනික, පාරිසරික හැම පැත්තකම මේ දුස්සීලභාවය, දුරාචාරී බව, සීලවන්තකමේ අඩුපාඩුව බරපතල විදිහට ඉස්මතු කරලා පෙන්නනවා. ඒවයි ඇති වෙන අර්බුද වලින් සාතිශය බහුතරයක් අපිට සීලේ පැත්තට දාලා පෙන්වන්න පුළුවන්. ඇත්තටම හිමමයි. ඒක අපිට මේ භාවනාවේදී තමයි හොඳට පේන්නේ. හැම තැනකම මේ සිද්ධිය උනේ කොහොමද? මේ ගැටලුව ඉස්මතු උනේ කොහොමද? කියලා අපි සෝදිසිමත් වුණොත් අපිට දැන් සතිමත් වෙන්න පුළුවන්කම තියෙනවානේ. සතිමත් වුණ ගමන් අපිට පේනවා බහුතරයක් සීලමය ගැටලු කියලා. ඊළඟට මේ සමාධිමය පැත්තේ අංශ ගැටලු. දැන් සමාධි අංශයේ ප්‍රධාන කුසලතාවය තමයි සතිය. සතිය දැන් ආර්ය ශ්‍රාංගික මාර්ගයට ගියාම පේනවනේ සම්මා සති මාර්ගාංගයට ඇතුළත් කරලා තියෙන්නේ වායාම සති සමාධි කියන තුන. එතකොට මෙතනින් ප්‍රමුඛම වෙන්නේ සතිය. ඉතින් සතිය පවත්වන්න බැරි හැම වෙලාවකම යම් ගැටලු පැනනගේ. දැන් අපි ඔය කියනවනේ අතපසු වීම කියලා වර්ගයක්. අපි කතා කරනවනේ නිතරම. ගාක් වෙලාවට අපි චෝදනා කරගන්න දෙයක් නේ ඔය අතපසු වීම සම්බන්ධයෙන්. අපිටම සමහර වෙලාවට සැකයි. මම මේක කෙරුවද කෙරුණාද? කිව්වද කියුණාද? හිතෙනවද හිතනවද කියලා සමහර වෙලාවට අපිටම නිකන් සැකයි. ඉතින් මේ වගේ ප්‍රශ්න හරියට අහනවානේ. ඒ සමාධියේ ගැටලුවක් ඔතන තියෙන්නේ.
එතකොට මේ කෙරුවද කෙරුණද? එතකොට ඒ මොකද? එතන ඒක ඉස්මතු වෙන්නේ ඇයි? අපි එතන සතිය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. සතිය පැවැත්වුවේ නැතිකමේ නේ? කිව්වද කියුණාද? හොඳට බැලුවොත් සතිය පිළිබඳ ගැටලුවක් එතන තියෙනවා. හිතනවද හිතෙනවද? ඕක හරියටම තේරෙනවා. සතියෙන් තමයි ඕක අල්ලන්න පුළුවන්කම තියෙන්නේ. මම මේ හිතනවද මට මේ හිතෙනවද? හේතුඵල ධර්මානුකූලව හිතෙනවද? නැත්නම් හිතනවද? මම මේ කියුණාද? මම කිව්වද හිතාමතා? කෙරුවද කෙරුණාද? ඉතින් ওই විදිහට සමාධිමය පැත්තට ගියාම අපේ ඔය අච්ඡය සිද්ධ වෙන්නේ. අච්ඡය කියන්නේ පාලි වචනේ. ඒකට තමයි අපේ ප්‍රමාද දෝෂය කියන්නේ. අතපසු වීම, මිස්ටේක් අපි වචන වර්ගයක් පාවිච්චි කරනවා අනිකුත් භාෂාවලින්. එතකොට මේ සතිය පිළිබඳ ගැටලුවක් මේ උද්ගත වෙලා තියෙනවා. එතකොට ඒක අයිති වෙන්නේ සමාධිමය දෝෂයක් කියලා. අනිත් එක විරිය. වායාම සති සමාධි තුනනේ සමාධි මාර්ගාංගයට සමාධි ශික්ෂාවට ඇතුළත් වෙලා තියෙන්නේ. සමාධිය අපි වඩාගන්නේ මේ තුනේ. ඒ තුනේ එකතුවක් සමාධිය කියලා කියන්නේ. දැන් හුඟක් අය සමාධි කිව්වම මේ නිකන් සමාධිය වඩනවා කිව්වම මේ ඔය එක තැනක වාඩි වෙලා S2 පියාගෙන කරන වැඩක් හැටියට වගේ හිතාගෙන නෑ. සමාධිය වැඩිීමේ ප්‍රමුඛ කාර්යය වෙන්නේ සතිය. ඉතින් ඊළඟට ඒකට වෑයමක් තියෙන්න ඕනේ, ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. හිත යොමුවක්, දිගින් දිගට එහි රැඳී සිටීමක්. ඒකයි. ඒක මේ වාඩි වෙලාම S2 පියාගෙනම කරන්න ඕන වැඩක් නෙමෙයි. සමාධිය වඩනවා කියුවා. ඒත් පළමු කොටම තමන් පූර්ණ අවදිමත් භාවයක ඉන්න ඕන. සමාධියේ ප්‍රධාන ලක්ෂණය අවදිමත් සතිමත් බව. සති. ඊළඟට වායාම, චිත්ත ඒකාග්‍රතාවය. ඕවා තමයි සමාධි ගුණාංග. ඉතින් ඕවා පුරුදු වුණාම කෙනෙක් අපිට අපේ සමාධි ගුණය පවත්වා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒව නැති වුණාම ඔන්න ප්‍රමාදයේ දෝෂය සිද්ධ වෙනවා. ඔන්න අතපසු වීම සිද්ධ වෙනවා. ඉතින් එතකොට ගැටලු වෙනවා. සමාධි අසමාහිත බවකට පාලියෙන් කියන්නේ. සමාධියේ නැතිකමෙන් ඇති වෙන දෝෂ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ගොඩාක් තියෙනවා. ඉතින් ඒකයි සමාධිය වැඩිවීමක් පෙන්වන්නේ. ඊළඟට ප්‍රඥාව කියලා කිව්වම ඒ විශේෂ දැනුම නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ. විශේෂ දැනුමත් අපට අවශ්‍යයි ලෝකේ ජීවත් වෙනකොට. නමුත් මේ ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රධාන මූලදීම ගත්තොත් අර ආචාර ධර්මීය අංශය පිළිබඳ පැහැදිලි අවබෝධය. ඉහළට ගියාම අදහස් කරන්නේ ඔය අනිත්‍ය ආදී ධර්මතා පිළිබඳ අවබෝධය ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් ඒක නැති වුණාම සෑහෙන්න ගැටලු පැන නගිනවා. දැන් ආචාර ධර්මීය අංශේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති පුද්ගලයාගෙන් සෑහෙන ගැටලු සිද්ධ වෙන්න පුළුවන්. Tamanටයි සමාජයටයි ලෝකෙටයි එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි පුංචි කාලේ ඉඳලා මව්පියන්ගේ යුතුයකමක් හැටියට බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වා දීලා තියෙනවා. පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති කියලා. පාප කල්යාණ කියන දෙකෙන් නියෝජනය වෙන්නේ මේ ආචාර ධර්මීය අංශය. ඉතින් ඒක නැති පුද්ගලයා මේ ඊටාම හානි කරයි. ඒ අවබෝධය නැති පුද්ගලයා. ඒකයි. ඒ කියන්නේ තිරිසන් සතුන්ටත් වඩා පහළ මට්ටමට යනවා. මොකද තිරිසන් සතුන්ටත් තියෙනවා ආචාර ධර්ම පද්ධතියක්. හැබැයි ඒක අවබෝධයෙන් ඉවෙන් වගේ ඥානමය වශයෙන් එන කිසියම් ආකාරයක ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒක නැති වුණාම මිනිස්සයා එතනිනුත් පල්ලෙහාට වැටෙනවා. ඒ අවබෝධය නැති වුණාම. ඒකයි. ඊළඟට අපිට මේ ලෝක ධර්මතා හමුවේ අකම්පිතව කටයුතු කරන්න මේ අනිත්‍ය ආදී අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ආදී ධර්මතා පිළිබඳ අවබෝධය අතිශයින්ම වැදගත් වෙනවා. ඒත් ඔය පඤ්ඤා භාවනාවේ තියෙන්නේ
ඕ ප්‍රධාන වශයෙන් ඔය අංශ දෙක විශේෂ දැනුම නෙමෙයි. අපිට විශේෂ දැනුම පඤ්ඤා භාවනාවට අදාළ නැහැ. ඒක ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ධර්මය අහලා බණ අහන එක බණ දහම් පොතපත කියවන එක අරහ ලබා ගන්න අපි විශේෂ දැනුමක් නෙමෙයි අතට. ඒක ධර්ම අවබෝධය කියන්න පුළුවන් කෙනෙකුට දහම් දැනුම කියලා කියන්නත් පුළුවන් ඒකට. නමුත් ඒකට ඇත්තටම ඒක විශේෂ දැනුමක් හැටියට අපි සලකන්නේ නැහැ. ඒකයි මොකද ඒක ඇති වෙන්න අපේ මේ සීලය ගැන සමාධිය ගැන අපිට පැහැදිලි චිත්‍රයක් එන එකයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව වගේ විෂයගත දැනුමක්, ශාස්ත්‍රගත දැනුමක් නෙමෙයි මේ ධර්ම අවබෝධය කියන එක. ඒකයි. ඉතින් ওই විදිහට සීල, සමාධි, ප්‍රඥා කියන මේ කුසලතා පද්ධති තුන වර්ධනය කර ගැනීමයි භාවනා කියලා කියන්නේ. ඉතින් ඊට අදාළ කමඨහන් තියෙන ක්‍රියාකාරකම් කියලා අපි කියන්නේ කමඨහන් වලට. ඉතින් මේ කමඨහන් දැනගන්න ඕනෑම කුසලතාවයක් වර්ධනය කරගන්න අදාළ කමඨහනක් තියෙනවා. ඉතින් කමඨහන අපි දැනගන්නවා. ඒකේ මූලතම තියෙන්නේ සීල ශික්ෂාව. ඉතින් අපි සීලය ගැන ගොඩක් දේවල් කතා කරන්න යන්නේ නැහැ. ගොඩක් දේ අපි කතා බහ කරලා තියෙන නිසා අපි කරන්නේ විශේෂයෙන් හැම විටම සීලා වර්ජනය කර ගැනීම. මේක සීලා වර්ජනය අපි ක්‍රම දෙකකට කරනවා. එකක් තමයි දවස ආරම්භයේ හෝ අපේ සීලය අපි මතක් කරගන්න එක. එහෙම නැත්නම් යම්කිසි කෘත්‍යයක් වැඩක් පටන් ගන්න වෙලාවේ අපි අපේ ආචාර ධර්ම ටික සිහි ගන්නවා ගැනීම. ඒක එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය ඒ මොහොතේ ඒ කාර්යයට අදාළ ආචාර ධර්මය ඒ කාර්යයේදී ඉස්මතු කර ගැනීම. අපි කතා බහකට එළඹෙනවා කියලා අපි හිතමු. එතකොට විධිමත් කතාවක් හෝ අවිධිමත් කතාවක් වෙන්න පුළුවන්. විධිමත් කතාවක් කියන්නේ නිකන් දේශනයක් වගේ දෙයක් වෙන්න පුළුවන් වාචිකව කරන. එහෙම නැත්නම් ලේඛනයක් ලිවීමක් වෙන්න පුළුවන්. ලේඛනයක් දේශනයක්. එහෙම. ඒ වගේ අවස්ථාවක අපි අර ආචාර ධර්ම ටික ඉදිරියෙන් තියාගෙන මේ වැඩේ කරන්නේ විතරයි. දේශනේ කරගෙන යන්නේ බොරු නොකිය, කේලාම් නොකිය, පරුස වචන නොකිය, හිස් වචන නොකිය. ඒක නිතරම ඒක ගැන අවධානයෙන් අවදියෙන් ඉන්නේ. ඒ විදිහට. ඊළඟට යම්කිසි වැඩක යෙදিলা ඉන්නවනම් කය මෙහෙवला කරන කාර්යයක යෙදিলা ඉන්නවනම් ඒ වෙලාවේ අර අවශ්‍ය උපකරණ ටික ළඟ තියාගෙන වැඩේ කරනවා වගේ අර ශික්ෂාපද තුනත් ළඟින් තියාගෙන වැඩ කරා. පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමේසු මිත්‍යාචාරය. ආදී වශයෙන් කියලා. ඉතින් ඒ මොහොතේ ඒක අවශ්‍ය කරන්නේ. දැන් කාමයක් භුක්ති විඳින වෙලාවේ තමයි මිත්‍යාචාර වේරමණී කියන ගුණාංගය අපි පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක උදේ හවස කියවුවට අදාළ වෙන්නේ වැඩක් නැහැ. උදේ හවස කියවලා ඔක මතක් කරගන්න පුළුවන්. හැබැයි මතක තියෙන්න ඕන ඒ කාමයේ භුක්ති විඳින වෙලාව. මිත්‍යාචාරයෙන් තොරව ඒක භුක්ති විඳින්න. ඒකයි. ඉතින් ওই විදිහටයි අපේ සීල ආවර්ජනය. සීලේ භාවිතය. ඉතින් අපිට පුළුවන් ඒ ආකාරයට ඒක කරගෙන යන්න. මේ වෙලාවේ අපි ශික්ෂාපද 16 සිහියට නගා ගමු. ඒක අපි පාලි වාක්‍ය වලින් කියලා සිහිපත් කරගන්නවා. සීල අනුස්සති, සීලාවර්ජන, සීලාවර්ජනය. හොඳයි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනය. බුද්ධං සරණං ගච්ඡාමි,
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීලවර්ජනීය විශ්වාචාර ධර්ම පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි सापेक्षाचार धर्म निक्कम्म शिक्षा अब्रह्मचर्या वेरमणि सिक्खापदं समादियामि विकाल भोजना वेरमणि सिक्खापदं समादियामि नच्च गीत वादित विसूक दස්සනා वेरमणि सिक्खापदं समादियामि माला गंध विलेपन धारण मंडन विभूषणट्टाना वेरमणि सिक्खापदं समादियामि उच्चासयन महासयना वेरमणि सिक्खापदं समादियामि जात रूप रजत पटिग्गहना वेरमणि सिक्खापदं समादियामि मेत्ता विहरणं समादियामि साधु 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 दयापियोय සීලේ ආදි බ්‍රහ්මචර්යා කියන කොටසට අපි මූලික වශයෙන් ඔය ශික්ෂා පද ඇතුළත් වෙලා තියෙන්නේ ඒ කොටසේ. ඉතින් අපි ඒ කොටස තමයි අපි වාක්‍ය වශයෙන් සිහියට නගාගන්නේ. ආභි සමාචාරික කොටස අපි දැන කියා ගන්න ඕන. අහලා විමසලා සොයලා දැන කියා ගන්න ඕන. කියවලා සමහර වෙලාවට අපි පොතපතෙන් කියවලා අදාළ අයගෙන් දැන කියාගෙන ඒවා දැන කියා ගන්නවා අපි. අභිසමාචාර කොටස. ඒවත් සීලයට අයිති. ඔය ආභිසමාචාරික ආදි බ්‍රහ්මචර්යක වශයෙන් දක්වලා තියෙන්නේ සීලය. ඉතින් නිවන් සාක්ෂාත් කරන්න මේ දුක්ඛ නිරෝධය සඳහා සීලය අදාළමයි. මොකද දුක්ඛ සමුදය වෙනවා සීලය කඩවීමෙන්. නැත්නම් දුස්සීල භාවයෙන් දුරාචාරී භාවයෙන් පැහැදිලිවම දුක් හට ගන්නවා කියන එක අපි දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කාටත් පැහැදිලි. එතකොට අපි සීලය රකින්නේ දුක්ඛ නිරෝධාර්ථයෙන්.
දුක්ඛ කියන ස්වභාවය වැළැක්වීම අර්ථේ සීලය රකින්න. එහෙම නැතුව මේ කාගෙන්වත් ගරු බුහුමන් සත්කාර සම්මාන ගන්න නෙමෙයි. තෑගි භෝග ගන්න නෙමෙයි. ලාභ ලෝභ ලබා ගන්න නෙමෙයි. මේ පැත්තට ගියාම ආයි දුක්ඛ සමුදය වෙනවා. සීලය මේ පැත්තට ගත්ත ගමන් කවුරු හරි සීලය රකින්නවා නම් අපි හිතමු ලාභ අපේක්ෂාවෙන් කියලා. එතකොටම යාගේ මනස දූෂණය වෙලා සීලය රැක්කට. ඊළඟට ඒ ලාභය නොලැබුණු ප්‍රමාණවත් තරම් නොලැබුණොත් එතකොට ආපහු සැරයක් සීලය කඩ වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. සමහරව එහෙමනේ. අර අපි දන්නවා සමහර වෙලාවට ඔය නීති රීති ආචාර ධර්මات එක්ක වැඩ කරන්නේ නැති තැන්වල සමහර වෙලාවට වැඩන්නේ අපිත් මොකටද එහෙම කරන්න කියලා අනිත් අයත් තමන්ගේ සීලය කඩා ගන්න. හැමෝම කරන්නේ මෙහෙමනේ. අපි විතරක් මොකටද එහෙම කරන්න කියලා ඒකයි. ඉතින් එහෙම කරන්න තියෙන දෙයක් නෙවෙයි සීලය. අපිම අපේ දුක ඇති වෙන එක වළක්වා ගන්න. නිරෝධාර්ථයෙන් සීලය. සමාධියත් එහෙමයි ප්‍රඥාවත් එහෙමයි. මේ කුසලතාංශ තුනම දුක්ඛ නිරෝධේ පිණිස. ඒකනේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේදීනේ මේවා අපිට හමුනේ. ඒකයි. හොඳයි. අපි ওই සීලය ගැන අවධානය යොමු කරේ. ඉතින් ප්‍රඥා ශික්ෂාවට අදාළ වෙන විදිහට අපි ධර්ම සාකච්ඡාවක් කරගෙන එනවා. සූත්‍ර සාකච්ඡාවක්. මෙතෙන්දී අපි මේ භාවනා වැඩමුළුවේදී ගාක්ම අවධානය යොමු කරන්නේ සමාධි ශික්ෂාවට අදාළ කාරණා. ඉතින් අපි ප්‍රඥා සමාධි දෙකටම ගැලපෙන විදිහට තෝරාගෙන තියෙන භාවනා ක්‍රමයේ සතිපට්ඨාන භාවනා ක්‍රමය. එහි සීලය ගැන කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඔබ හොඳට දන්නවා. මහා සතිපට්ඨාන දේශනාවේ කිසිම තැනක සීලය ගැන සඳහනක් නැහැ. අගටම ගියාම සත්‍යපබ්බේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍ය කියන තැනට ගියොත් ඔන්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ගැන සඳහන් වෙනවා. අගදී ඒ අරුණු කොට සූත්‍රයේ කොහෙවත් මේ සීලයට අදාළ කමඨහන් කතා බහ වෙන්නේ නැහැ. සමාධි ප්‍රඥා දෙකට අදාළ කමඨහන් තමයි සූත්‍රයේ පුරාවටම තියෙන්නේ. ඒකයි. දැන් අපි මහා සතිපට්ඨාන දේශනාවේ අග භාගයට ඇවිල්ලා තිනවා. සත්‍යපබ්බේ නිරෝධ සත්‍යයට ඇවිල්ලා තියෙනවා අපි. නිරෝධ කිව්වම දුක්ඛ නිරෝධ කියලායි අපි ඒක ගන්න. දුක්ඛ නිරෝධං සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා ওই විදියට. එතකොට මේවා මේ ගාක්ම ප්‍රඥා සහ සමාධි ශික්ෂා දෙකට අදාළයි. අපි පහුගිය හමුවේදී මේ නිරෝධ කියන ස්වභාවය ගැන තරමක් අවධානය යොමු කළා. සූත්‍රයේම ඇතුළත් කාරණා අපි ඉදිරියට ගත්තා. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා බුදුරජාණන් වහන්සේ අර සම්ප්‍රදායික ප්‍රකාශනය නැතනම් සම්ප්‍රදායික එනේ පොදුවේ හැමතැනම සඳහන් වෙන ප්‍රකාශනය එතනත් සඳහන් කරලා තියෙනවා. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ කියලා. එතන ඉඳලා මේ කමඨහන පැහැදිලි කරගෙන යනවා. යං ලෝකේ පිය රූපං සාත රූපං ettේසා තණ්හා පහීයමානා පහීයති නිරුජ්ජමානා නිරුජ්ජති. රූපං විතරක් නෙවෙයි සද්දං ගන්ධං රසං පොට්ටබ්බං ධම්මං කියලා අපේ පසින්දුරන්ට ගෝචර වන ඉන්ද්‍රියාරම්මන 6 ගැන කතා කරන්නේ. රූපං කිව්වේ අපේ ඇහැට ගෝචර වන දේ. දිගක් පළලක් උසක් මහතක් සහිත වර්ණයක් රටාවක් දකින්න පුළුවන්. අන්න එහෙම දෙයකට අපි රූප කියලා කියනවා. භෞතික සතර මහා භූත වලට පොදුවේ රූප කියලා කියනවා. නමුත් මෙතන අදහස් කරන්නේ විෂය රූපය. ඒ කියන්නේ ඇහැට විෂය වන
ප්‍රමාණය. ඇහැට විශේෂ වෙන ප්‍රමාණයට අපි ඒ රූප කියලා කියනවා. භෞතික දේවල් වලින් ඇහැට විශේෂ වෙන ප්‍රමාණය. කනට විශේෂ වෙන ප්‍රමාණය ශබ්ද කියනවා. භෞතික දේවල් වලින් යම් ක්ෂේත්‍රයක් යම් කොටසක් කනට විශේෂ වෙනවා, ගෝචර වෙනවා. ඒක නිසා ඒකට විශේෂ රූපය, ගෝචර රූපය කියලා කොහොමත් නම් තියෙනවා. ඊළඟට භෞතික දේවල් වලින් යම් ප්‍රමාණයක් නාසයට ගෝචර වෙනවා. ඒකට ගන්ධය කියලා කියනවා. ඒ වගේම භෞතික දේවල් වලින් යම් කොටසක් දිවට ගෝචර වෙනවා. ඒ දිවට ගෝචර වෙන කොටසට අපි රස කියනවා. නාසයට ගෝචර වෙන කොටසට ගන්ධ කියනවා. කනට ගෝචර වෙන කොටසට ශබ්ද කියනවා. ඇහැට ගෝචර වෙන කොටසට රූප කියනවා. ඊළඟට කයට සමස්ත කයතම ගෝචර වෙන කොටසක් තියෙනවා භෞතිකේ. මේ ටිකට අපි පොට්ටබ්බ නැත්නම් ස්පර්ශ කියලා කියනවා. එතකොට මේ පහෙන්ම ගෝචර වුණේ එකම දෙයක්. ඒ මොකද්ද? භෞතික දේ. රූප ධර්ම කියලා අපි ඔකට කියන. නැත්නම් භූත කියන. භෞතික දෙයට පාලියෙන් වචනයක් තියෙනවා භූත. චත්තාරෝ මහා භූත. ඉතින් ওই ටික ගෝචර වෙනවනේ. ඒ ගෝචර රූපේ තියෙන ප්‍රධාන ධාරා දෙකක්. පිය සහ අප්පිය. සාත සහ අසාත කියලානේ. අපි දැන් ওই දෙක කතා කරලා තියෙනවා කලින් සාකච්ඡාවේදී. යං ලෝකේ පිය රූපං සාත රූපං. සංහා සමුදයේදී සමුදේ සත්‍යයේදී දේශනා කළා පිය රූපං සාත රූපං. ettේ සාතන්හා uppajjamaana uppajjati නිවසමානා නිවසති කියලා. එතකොට මේ ගෝචර රූපේ විසින් තමයි මේ ප්‍රිය සහ මනාප ලක්ෂණේ ඇති කරන්නේ. සමහරු කියනකො අපි හිතින් හදාගන්න එකක් කියලා. එහෙම කියන්න පුළුවන්. ඉතින් තර්ක කරන්න පුළුවන්. අපි මේ වගේ තර්කවලට යන්නේ නැහැ. ගියාම මේ පාර වරද්ද ගන්න තැන් ඔය ධර්ම මාර්ගේ. ඔක්කොම හිතින් හදා ගන්නවා කියලා කියන්නේ. ඔය තියෙන හිතේ බාහිර කියලා එකක් නැහැ. ඔය වගේ නිකන් අමුතු මේ මනෝ සංකාර ටිකක් හදාගෙන ඉන්න පිරිසක් ඉන්නවා නෑ. එහෙම එකක් නෑ අපිට පැහැදිලි. භාවනා කරන්නේ නැති අයගේ තර්ක ඇත්තටම ඔය තියෙන්නේ. භාවනාවට ගියපු කෙනෙකුට ඔය තර්ක නෑ. එයා අත්දකින්නවනේ. අත්දකින්න. මේ ඇහැට පේන දේ සමහර විට රළු ගොරෝසු බවක් අපිට අත්දකින්න පුළුවන්. කනට ඇහෙන ශබ්දේ රළු ගොරෝසු බවක්. ආසයට දිවට කයට දැනෙන ගඳේ රසේ පහසේ රළු ගොරෝසු බව පැහැදිලිවම අපිට දැක ගන්න පුළුවන්. ඒ රළු ගොරෝසු බව අපි අත්දකිනවා, අත්විඳිනවා. අපිට වැටහෙනවා, තේරෙනවා. අනිත් පැත්තෙන් ප්‍රියමනාප බවක් තියෙන්නත් පුළුවන්. ඇහැට පේන රූපේ, කනට ඇහෙන ශබ්දේ, නාසයට දිවට කයට දැනෙන ගඳේ රසේ පහසේ එහෙම තියෙන්න පුළුවන්. පිය රූපය, සාත රූපය. අනිත් පැත්තෙන් අප්පිය රූපය, අසාත රූපය. එහෙම තියෙන්න පුළුවන්. ඒකයි යම් ලෝකේ පිය රූපං සාත රූපං කියලා කිව්වේ. එතකොට දැන් Nirodheදී අපි පෞගේ හමුවේදී කතා කළා. ettේ සාතන්හා පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති. ඒවා ඇසුරෙන්මයි ඒව තුලදිමයි රූපේ නොබල නිරෝධයටපත් වෙන්න බෑ. අපි හිතන්නේ රූපේ නොබල නිරෝධයටපත් වෙනවා කියලා. එහෙම එකක් ඉගැන්නුවා. ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියවල බැලුවොත් බුද්ධ පූර්ව යෝගයේ එහෙම එකක් උගන්වලා තියෙනවා. නිරෝධයටපත් වෙන්න උත්සාහ කරලා තියෙන රූපේ නොබල. ශබ්දේ නාහ. ගන්ධේ නොවින්ද, රසේ නොවින්ද, පහස නොවින්ද. එහෙම. නමුත් පැහැදිලිවම බුද්ධ දේශනාවේ ඒක රූපේ නොබල නිවන් දැකීමක්, නිරෝධයටපත් වීමක්. ශබ්දේ නොඅසා නිරෝධයටපත් වීමක්. ගන්ධ රස පහස නොවින්ද නිරෝධයටපත් වීමක්. ධර්මතාවයට අවධානය යොමු නොකර ධර්මතාවයේ තේරුම් නොගෙන නිරෝධයටපත් වීමක් ගැන කතාවක් නැහැ. ඒකයි කිව්වේ යං ලෝකේ පිය රූපං සාත රූපං එත්ත
අන්න එතන තමයි. එත්තේසා තණ්හා පහියමාන පහියති නිරුජ්ජමාන නිරුජ්ජ. දැන් ඔය කමඨහන තේරුම් ගැනීම තමයි හරි දුෂ්කර. ඔහොම කියපු ගමන්ම සම්ප්‍රදායික මානසිකත්වයේ තියෙන එක්කෙනාගේ පටන් ගන්නෙම ගැටුමකින්. රූප බලලයි නිරෝධයටපත් වෙන්නේ. රූප බලන ගමන් බලලා ඉවර වෙලත් නෙමෙයි. ශබ්දේ අහන ගමන්, ගන්ධේ විඳින ගමන්, රසයේ විඳින ගමන්, පහස විඳින ගමන්, කාරණේ වටහා ගනිමින් ඉන්න ගමන් නිරෝධය. ඒ සඳහා තමයි කලින් පුරුදු පුහුණු කරේ. සුඛං වේදනං වේදියමානෝ, දුක්ඛං වේදනං වේදියමානෝ, අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ. ඔය වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, කායානුපස්සනා තුනේදී පුරුදු කරේ බලන්න මොනවද අපි හුරු කරගෙන ආවේ. ඒ ධර්මතා තුල ඉන්න ගමන් ඉන්න හුරු වුණා. කායානුපස්සනාවේදී කය පැත්තකට දැම්ම නෙමෙයි. මේ කුණු කය මොන ජරාවක්ද කියලා මේක පැත්තකට දාන්න නෙමෙයි. ඒ කය පරිහරණය කරනවා, භාවිතා කරනවා, පාවිච්චි කරනවා. පාවිච්චි කරන ගමන් තමයි අර සීනුවන උපද්දගෙන අනිශ්චිත වෙන්න අපි පුරුදු වෙනවා. වේදනානුපස්සනාවේදී විඳීම නතර කරනවා නෙමෙයි. වේදියමානෝ විඳින ගමන් සීනුවන උපද්දගෙන අනිශ්චිත වෙන්න පුරුදු වෙනවා. චිත්තානුපස්සනාවේදී සිතවිලි නතර කරනවා නෙමෙයි. මුගක් අය නතර කරගන්නනේ වුණාදී. මට මේ ඊයේ භාවනා යෝගී මෙහෙණින් වාසිය කෙනෙක් කතා කළා. ඒ උන්වහන්සේගේ හිතේ ඇති වෙන මේ යම් නුරුස්නා ගති. ඉතින් ඒවා කොහොමද නැති කරගන්නේ කියලා අහන්නේ. ඒවට ඉතින් සරල නිදර්ශන ජීවිත අත්දැකීම් තමයි මට ඉදිරිපත් කරේ. ඉතින් හුඟක්ම හොඳයි උන්වහන්සේ කියන්නේ. ඒ හැම මොහොතෙම ඒක දකිනවා. Tamanට ඇති වෙන අභ්‍යන්තර සියුම් ක්ලේශ ධර්ම දකිනවා. නමුත් එක දෝෂයක් උන්වහන්සේගේ තියෙන, උන්වහන්සේ හිතන මේ වගේ දේවල් මා තුළ ඇති නොවිය යුතුයි කියලා. ප්‍රධාන දේ උන්වහන්සේ ඉදිරිපත් කරේ කැමැත්ත සහ අකමැත්ත. දැන් කැමැත්තක් ඇති වෙනකොට හරියට බය වෙනවා උන්වහන්සේ. මට මෙහෙම කැමැත්තක් ඇති වුණා කියලා. ඒකට ඒ කැමැත්තක් ඇතිවීම මහා වැරැද්දක්. ඔහොම කියලා හරියට බය වෙනවා. ඊළඟට අකමැති භාවයක් නැති වෙනවා හිතේ. ඉතින් ඒකටත් පුදුම විදිහට බය වෙනවා, තැති ගන්නවා. මං හරි අකමැති භාවයක් ඇති වුණාම Taman ගැන ලොකු අව탁සේරුවකට යනවා. මං මෙච්චර බණ භාවනා කරලා මට මේ වගේ සිතිවිලිත් ඇති වෙනවනේ කියලා. හැබැයි සතිය අන්තිම හොඳට තියෙනවා. ඒ හොඳට දකිනවා. ඇති වෙන මොහොතේම අර කැමැත්ත ඇති වෙන වෙලාවෙම ඒක දකිනවා. අකමැත්ත ඇති වෙන වෙලාවෙම ඒක දකිනවා. හැබැයි දැකලා මේ කැමැත්ත අකමැත්ත ඇතිවීම පිළිබඳ පශ්චාත්තාප වෙනවා. Tamanට චෝදනා කරගන්නවා. Taman කරගෙන ආපු වටිනා ජීවිතය අව탁සේරුවට දාගන්නවා. මම මේ මෙච්චර බණ භාවනා කරලත් මට මේ වගේ කැමැත්තක් ඇති වෙනවා, අකමැත්තක් ඇති වෙනවා නේද කියලා. ඉතින් ඕක හේතුඵල ධර්මතාවයක් හැටියට දකින්න, පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් හැටියට දකින්න හුරුවක් නැහැ. එතන තියෙන උගාක්ම ප්‍රඥාවේ අඩුකම. සීලය හොඳයි, සමාධිය හොඳයි. ප්‍රඥාවේ අඩුකම තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ Nirodheදී අපිට උපකාරී වෙන්නෙම සමාධි ප්‍රඥා කියන කුසලතා අංශ ඒ දෙකට අදාළ දේවල් තමයි. සතිය, සම්පජානකාරී බව, ආතාපි වීරිය. ඒකයි. එතකොට දැන් සාතය සහ අසාතය දෙකම ඒක ඇතුලේ තියෙනවා. දැන් අසාතය වෙනම කතා නොකරට මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ යම් ලෝකේ අසාත රූපං අප්පිය රූපං කියන යෙදුම නැහැ දේශනාව. ඒ උනාට අපිට අධ්‍යාහාර වශයෙන් ගන්න පුළුවන් ඒක. සාතය ඇති දැන අසාතයක් තියෙනවනේ. පිය ඇති දැන අප්පියක් තියෙනවනේ. පිය රූපය ඇති දැන අප්පිය රූපයක් තියෙනවා. රූප කියන්නේ මෙතන ස්වභාවය කියන එකයි ඈ. පිය රූපං කියුවම එකෙන් අදහස් කරන්නේ ප්‍රිය ස්වභාවය. මනසට ප්‍රියයි. අසාත රූපං කියුවම
කයට දැනෙන අපහසු ස්වභාවය. අපහසුතාව කියලා අපි කියමු. අපහසුතාව. ඒක. ඉතින් අපි උතනම ඔය දෙකම දකිනවා. පිය රූපය විපරිණාම වීමෙන් අප්පිය රූපේ එන ආකාරය. සාත රූපේ විපරිණාමය වීමෙන් අසාත රූපේ ඇති වෙන ආකාරය. කොටිම කිව්වොත් සාත රූපේ විපරිණාමය. නැත්නම් සාත රූපේ වය. එහෙම කියන්නේ. ඊළඟට පිය රූපේ විපරිණාමය. පිය රූපේ වය. භාවනා යෝගියට ඕවා පේනවා. ඕවා දකින්නය. දැකලා එත්ත ඒසා තණ්හා පහීයමානා පහීයති නිරුද්ධමානා නිරුද්ධ. දැන් තණ්හා කියන වචනේ අලුතෙන් විවරණය කරන්න ඕනේ නැහනේ. කවුරුත් දැන් ඒකේ අර්ථය දන්නවා. තණ්හා කියන්නේ ස්වභාවයන් තුනක එකතුවක්. ඇලීම, ගැටීම, මුලාව කියන තුනේම එකතුවට තමයි තණ්හා කියලා කියන්නේ. ඇති වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒත් දන්නවා. වේදනා පත්‍ය තණ්හා. ඉඳීම නිසායි මේ බැඳීම ඇති වෙන්නේ. බන්ධන තුනක එකතුවටයි තණ්හා කියලා කියන්නේ. එතකොට දැන් අපි ආපහු කමඨහනට යමු. පිය රූපං සාත රූපං. ප්‍රිය ස්වභාවයේ සැප ස්වභාවයේ. මානසිකව ප්‍රිය, කායිකව සහනයේ සැපය. එතකොට ඒක අපි විඳින ගමන්, විඳින මොහොතේ අපි අවදිමත් බව පවත්වා ගන්නවා. අපි පොඩ්ඩක් මේක කමඨහන ටිකක් ප්‍රායෝගික කරලා තේරුම් ගන්න බලමු. දැන් අපේ සාමාන්‍ය ජීවිතේට මදක් අවධානය යොමු කරන්න. සාමාන්‍ය ජීවිතේ අපි කරන සියලු වැඩ, සියලු ව්‍යාකාරකම්, සියලු සම්බන්ධතා, පුද්ගල සම්බන්ධතා කොච්චර තියෙනවද බලන්න. අපිට උදේ ඉඳලා රැ වෙනකම් අපි කරන වැඩ ටික බලන්න. ඔය ASCII පවත්වන පුද්ගල සම්බන්ධතා ටික බලන්න. කාම පුරුෂ භාර්යා, දූ දරු, සේවක සේවක ආදී වශයෙන් අප්‍රමාණ පුද්ගල සම්බන්ධතාත් පවත. දැන් මේවා ස්වභාවිකයි. තම තමන්ගේ ජීවන තත්ත්වයට අනුව ඕවා යෙදිලා තියෙන. වැඩ සමහරුන්ට වැඩ වැඩි, සමහරුන්ගේ වැඩ අඩුයි. ඉතින් ඔය අඩු වැඩි බව නිකන් සංසන්දනය කළා තව ගැටලුවක් හදාගන්න ඕනේ. මට වැඩ වැඩි, අහවලාට වැඩ අඩුයි, යාට නම් වැඩ අඩුයි. මට හරියට වැඩ නේ. සමහරව ඔහොම ඒ අඩු වැඩි බව යෝගී මට්ටමේදී තේරුම් ගන්න ඕන හේතුඵල ධර්මතාවයක් හැටියට. අපි ඔකට වචනයක් කියනවා, මම පාවිච්චි කරන වචනයක් තියෙන යෙදිලා තියෙන්නේ කියලා. අපේ ජීවිතේ එහෙම වටපිටාවක් යෙදිලා තියෙන. එහෙමයි වැඩ වැඩි. එහෙම නැත්නම් වගකීම් වැඩි. එහෙම නැත්නම් යුතුයකම් වැඩි, රාජකාරී වැඩි ජීවිතත් තියෙනවා. සමහරුන්ගේ අඩුයි ඒගොල්ලෝ නිදහස් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වෙන අය කරලා දෙනවා. දූදරුව කරලා දෙනවා. එහෙම තියෙනවා. වැඩ නැහැ. දැන් රාජකාරී නැහැ. දැන් විශ්‍රාමයි. යුතුයකම් මහ ගොඩක් නැහැ. ඒක සීමා කරගෙන සීමා වෙලා තියෙනවා. එතකොට ඔය සාමාන්‍ය ජීවිතයේ කාර්ය බහුල බව සහ කාර්ය අල්ප බව, අපකිච්ච, බහුකිච්ච කියන පාලි වචන දෙක ඔබ අහලා ඇති. අපේ ජීවිතයේ සමහරුන්ගේ ජීවිත බහුකිච්චෝ, සමහරුන්ගේ අපකිච්චෝ. ඔය දෙකම තියෙනවා. එතකොට සමහර විට ඔන්න අපිට බහුකිච්ච වෙනකොට අසාතය දැනෙනවා, අප්පිය වෙනවා. අපකිච්ච වෙනකොට සාතය පිය දෙකම එන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි ඔතෙන්දී බහුකිච්ච වුණත් ජීවිතේ අපකිච්ච වුණත් වැඩ බහුල ජීවිතයක් වුණත් වැඩ රාජකාරී යුතුයකම් වගකීම් අඩු ජීවිතයක් වුණත් එතෙන්දී සිහිනුවන උපද්දාගෙන ජීවත් වෙනවා. පළමුටම ඒක යෙදිලා තියෙන විදිහ නැත්තම් එහි පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගන්නවා. දැන් ඔය ඇත්ත පුදුම වේවි. ඔය ඇත්ත ඒ කියන්නේ මෙතන ඉන්න ගිහි ඇත්ත ගැන මම මේ කියන්නේ. ගිහි ඇත්ත පුදුම වේවි. ගිහි ඇත්ත නිතරම හිතනවා පැවිදි ඇත්තන්ට මොන වැඩක්ද? පැවිදි ඇත්තන් ඉතින් හරි නිදහස් නේ, ප්‍රශ්නයක් නැහැ නේ කියලා. ඒ වුණාට පැවිදි වෙච්ච ඇත්තොත් පැවිදි ජීවිතයට අදාළ කාර්ය බහුල කරගෙන තියෙනවා. පුදුම තරම් වැඩ
සංවිධානය කරගෙන පැවිදි ජීවිතයට අදාළ වැඩ රාජකාරී යුතුයකම් වගකීම් කියලා කොටසක් හදාගෙන ගොඩනගාගෙන. ඉතින් ඒ වයින් පුදුම තරම් පීඩාවටපත් වෙලා ඉන්නවා ඉතින්. ඉතින් අර ගිහි ජීවිතයේ ඇත්තන්ට දරුමල්ලන්ගේ වැඩ ආර්ථික වැඩ කටයුතු සමාජ දේශපාලන වැඩවලින් ඇති වෙලා තියෙන මානසික ආතතිය මානසික වෙහෙස කායික වශයෙන් ඇති වෙලා තියෙන වෙහෙස පැවිදි ඇත්තන්ගෙත් තියෙනවා. සමහර පැවිදි ඇත්තු මට මුණ ගැහිලා තියෙනවා. ආරාම පන්සල් ඉව්ව ඉතින් හදනවා ඉවරයක් නෑ. ඒ මොකට හදනවද කියලා හද නැත්තෝ දන්නේ නැහැ. අර්ථයක් නැතුව ඔය හදනවා. ඉලක්කයක් නැතුව ඔය හදනවා. ඉතින් වැඩ වැඩි. ඉතින් බණ භාවනා ගැන කතාවක් නැහැ. හමු වුණොත් කතා කරන්නේ සිමෙන්ති වැලි ගැඩොල් ගැන. සීල සමාධි ප්‍රඥා ගැන කතාවක් ඒ ජීවිතේ නැහැ. හැබැයි මහාන වෙලා ඉන්නේ. කතා කරන්නේ වැලි ගැඩොල් සිමෙන්ති යකඩ ගැන තමයි. එතකොට බලන්න. එහෙම කරගෙන තියෙනවා. එහෙම නැත්නම් දායකයන්ගේ වැඩ සමාජ සම්බන්ධතා ගොඩ කරගෙන. ඉතින් උදේ ඉඳන් රැ වෙනකම් ඒවයි වැඩ කටයුතු. දැන් අර දරුමල්ලෝ අතෑරලා, සාම්පුරුෂය අතෑරලා, භාර්යාව අතෑරලා, වැඩ කරන තැන හිටපු යාළු මිත්‍රයෝ අතෑරලා මහණෝනේ. දැන් අලුත් සමාජ සම්බන්ධතා ටිකක් හදාගෙන අප්පා අපේ දායක, මාතුරු අපේ දායක නෝනලා හරකයි මේකයි කියාගෙන එතන එහෙම දැන් සම්බන්ධතා බහුල කරගෙන. මේ විදිහට වැඩ බහුල සම්බන්ධතා බහුල ද්‍රව්‍ය භාණ්ඩ වස්තු දැන් ගිහි ජීවිතය ගත කරන නැත්තන්ට නම් මොන හරි රස්සාවල් කරන්න, ජොබ් එක කරන්න, ව්‍යාපාරය කරන්න යාන වාහන ඕනයි කියන්න පුළුවන් නේ. භාණ්ඩ හා සේවා ඕනයි කියන්න පුළුවන්. පැවිදිත් අපිත් ඒ ගාන්ටම ඉතින් පැවිදි ජීවිතයට කියලා දාගෙන ඒ විදිහටම භාණ්ඩ හා සේවා යාන වාහන. ඉතින් ඒවයි වැඩ. වාහන හොයනවා, වාහන මාරු කරනවා, ඩ්‍රයිවර්ලා හොයන. දැන් හාමුදුරන් පැවිදි ඇත්තන්ට තියෙන තව එකක් නේ. ලොකු ප්‍රශ්නයන්නේ වාහනේ ගත්තම ඩ්‍රයිවර් කෙනෙකුත් ඕනනේ. තීන් ඩ්‍රයිවර්ලා හොයන. ඩ්‍රයිවර්ලා ගැන කතාව. දැන් මම මේ කියන්න ගියේ කාර්ය බහුල බව, අල්ප කෘත්‍ය බව ජීවිතේ යෙදිලා තියෙන හැටි. අපි මේක ගිහිව හිටියත් පැවිදිව හිටියත් පුළුවන් තරම් අප්පකිච්ච වෙන්න ඕනේ. බහුකිච්ච වෙලා බෑ. අප්පකිච්ච වුණාම තමයි සුභරෝ වෙන්නේ. ඔය කරණීයමෙත් සූත්‍රයේ තියෙන කුසලතා මම මේ කියන්නේ. අප්පකිච්චෝ එතකොට සුභරෝ. ලේසියෙන් නඩත්තු කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. සුභර කියන්නේ ඒකයි. තමන්ට තමන්ව පහසුවෙන් නඩත්තු කරගන්න පුළුවන්. මේ නඩත්තුව කියන එක අනුන් කරන වැඩක් නෙවෙයි. ගොඩක් අය හිතන්නේ මේ වෙන කෙනෙක් කරනවා කියලා මේ නඩත්තුව කියන එක. නෑ. නඩත්තුව තමන්ම කරන දෙයක්. තමන්ම කරන දෙයක්. කාගෙන් මොනවා ලැබුණත් ආහාර පාන නිවාස ඇඳුම් බෙහෙත් ඔක්කොම ටික අනුන්ගෙන් ලැබුණා කියලා හිතන්නකෝ. දැන් පැවිදි ඇත්තන්ට එහෙම එකක් තියෙනවා. ගිහි ඇත්තෝ තමන් උපයාස අපයා ගත්තා කියලා හිතන්නකෝ. කොහොම කෙරුවත් ජීවිතේ නඩත්තු කරගෙන යනවා කියන එක කරන්නේ තමා. එතකොට ඒක සුභරද එහෙම නැත්නම් දුබරද? නඩත්තුව අපහසුයි කියන එකයි. දුබ්බර. ඔය සිංහලෙන් අපි කියන්නේ දුක්බර ජීවිතය කියලා. පාලි වචනේ. දුබ්බර. සුබර ලේසි නඩත්තු කරගෙන. දැන් ඔය වැඩ ඇතුලේ තමයි අපිට ඔය සාත රූපයයි පිය රූපයයි හම්බ වෙන්නේ. අපි හොයාගෙන යන්නේ පිය රූපයයි සාත රූපයයි. මානසික සහනය, කායික පහසුව. සියලුම දේවල් වල ඉලක්කය ඔය දෙකෙන් එකට තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය Nirodheදී හරි පුදුමයි. ඔය වචන දෙක විතරයි ගත්තේ. යං ලෝකේ පිය රූපං සාත රූපං. පිය සාත දෙක. ඔය දෙකටයි සත්‍යය වෙහෙසෙන්නේ, මහන්සි වෙන්නේ. සැලසුම් කරන්නේ.
පරිේෂණ කරන්නේ, නව නිර්මාණ කරන්නේ. නේ? පොළොවේ බැරි නම් හඳේ හරියන්නේ. රොකට් අදාගෙන, වායු දූෂණය කරගෙන, ඩොලර් කෝටි ගණන් නාස්ති කරගෙන. මොකටද? මොකටද? ඔය දෙකෙන් එකකට තමයි. ඔය දෙකට තමයි. ඉතින් ඔකට අවිද්‍යාව මිශ්‍ර වුණාම ඒකයි ඔය පිය රූපේටයි සාත රූපේටයි ප්‍රඥාව සම්බන්ධ කරන්නේ අපේ ධර්මයේ. ප්‍රඥාව සම්බන්ධ කරපුවාම පිය රූපයයි සාත රූපයයි ගැටලුවක් නෑ. එත්තේසා තණ්හා පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති. ඒ පිය රූපයෙන් බැහැරවීමක් නෙමෙයි. සාත රූපයෙන් බැහැරවීමක් නෙමෙයි. නිරෝධයේ තියෙන්නේ. නිරෝධයේ බැහැරවීම අර්ථයටනේ හුඟක් අය දාලා තියෙන්නේ. නෑ මේ නිරෝධය විස්තර කරන ආකාරය බලපුවහම කමඨහන තමයි මේ කමඨහන අපට හමු වෙන්නේ මහා සතිපට්ඨාන දේශනාවේ. නිරෝධයට අදාළ කමඨහන. ඉතින් මේ කමඨහන දිගහැර ගැනීම අපි මේ කරන්නේ. එතකොට දැන් ඔන්න පැහැදිලි වෙනවා අපි පිය රූපය සාත රූපය නැත්නම් අප්පිය රූපය අසාත රූපය. ඔක ඉතින් අපේ ජීවිතේ අපි උපයාස අපයා ගන්න උත්සාහ කරන්නේ පිය රූපයයි සාත රූපයයි. මානසික සහනය සහ කායික පහසුව. එහෙත් සෝබා දහම විසින් ඕකේ කාසි අනිත් පැත්තත් අපිට දෙනවමයි. ඒක නිසා ඔය ඕනම කාසියක එක පැත්තක් කතා කරපුවාම ඇති, එක පැත්තක් ඉල්ලපුවාම ඇති, අනිත් පැත්ත ලැබෙනවා. ඒකයි. ඉතින් එතකොට අපි පිය ඉල්ලනකොට නිකන්ම අප්පියත් අරගෙනමයි තියෙන්නේ. මේ මල්ලෙම දාලා දෙනවා. ඒකයි. ඉතින් ඒක නිසායි බුදුරජාන් වහන්සේ පිය රූපං සාත රූපං දෙක ගැන විතරක් කිව්වේ. මේ මල්ලටම අනිත් දෙකත් ලැබිලා නැති. පිය රූපය හොයනකොට, ගන්නකොට, ලබනකොට, විඳිනකොට අප්පිය රූපයත් අරගෙන හොයලා ඇස් කරගෙන උපයගෙන විඳින්නේ බවට පත් වෙලා. සාත රූපය උපය ගන්නකොට, රැස් කරනකොට, ලබා ගන්නකොට, විඳිනකොට අසාතය ලබාගෙන ඒක විඳින්නේ ඒක උපයාස අපයා ගන්න කෙනෙක් බවට පත් කරලා. ඒක ධර්මතාවය. ඉතින් ඔය ධම්මානුපස්සනාවේදී දැන් තේරෙනුනේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඒ ධර්මතාවට අවදි වෙන්න. ධර්මතාව ගැන සෝදිසිමත් වෙන්න. සුපරීක්ෂාකාරී වෙන්න. සම්පජානකාරී සතිමා. ඊළඟට ඔය ධර්මතාව හමුවේ නිරෝධයටපත් වෙලා ඉන්න. කෙලෙස් උපද්ද ගන්න නැතුව නේ. මම අර නිදර්ශනයක් කිව්වේ. සමහරු ජීවිත සංසන්දනය කරලා අනේ මට තියෙන වැඩ ඉවරයක් නෑ මගේ ජීවිතේ. අහවලා බලන්නකො හරිය නිදහසේ ඉන්නියාට වැඩ නෑ, රාජකාරි නෑ, ඔක්කොම හොඳයි. අර භාවනාව කරනවා වෙනුවට අලුත් සංස්කාරයක් හදාගෙන ඊ සංස්කාරය වර්ධනය කර ඉන්න. ඒක භාවනාව නෙමෙයි. ඒ සංකාර කාර්ය බහුල ජීවිතයක්, අල්ප කෘත්‍ය ජීවිතයක් කොහොම ජීවිත තියෙන්න පුළුවන්. තමන්ගේ එක බහුල වුණාට කමක් නැහැ. ඒක පටිච්ච සමුප්පන්න විදිහට හේතුඵල ධර්මතාවයට තේරුම් ගන්නවා. අප්පකිච්ච වෙන්න වැර උත්සාහ කරන්න ඕන. මම මෙතන කියන්නේ මේ උත්සාහය අතාරින්න කියන එක නෙමෙයි. බහුකිච්ච අය ජීවිතේ වැඩ රාජකාරී බහුල ඇත්තෝ පුළුවන් තරම් ඒව අඩු කරගන්න බලන්න ඕනේ ඉතින්. අනිත් අයට පවරත හැකි ටික නේ. එහෙමනේ අපි කරන්නේ. මම වේදයි කියලා ඔක්කොම මම බදා ගන්න නැතුව අනිත් අයට කොටක් පවරන. කවදත් ඉතින් පවරන්න වෙනවනේ. කොච්චර ලොකු කෙරුම්කාරයෙක් වුණා කෙරුම්කාරයෝ කියලානේ අපේ ගම්මු කියන්නේ. කෙරුම්කාරයෝ. ඒ කියන්නේ හොඳට කරන්න පුළුවන් අය කියන එකනේ දක්ෂ පක්ෂ විදියට ආරියට නූලට කාලට නීට් එකට වැඩ කරන්න පුළුවන් කෙරුම්කාරයෝ කියලා කියන්නේ ගම්මු. කොච්චර කෙරුම්කාරයෝ වුණත් ඒ කෙරුම් අනිත් අයට පවරන්නම වෙනව නේද? ඒ කෙරුම් කරන්න බැරි අවස්ථාවක් එනෝනේ. එහෙනම් තමන්ගේ කෙරුම් දක්ෂ පක්ෂකම් අනිත් අයට පවරලා උපේක්ෂාවෙන් ඒව බලාගෙන ඉන්න එක හරිය හොඳයි. මුඟක් අයට ওই වැඩේ කරන්න බෑ. පවරන්නම බෑ. පවරන්න යනකොටම හිතෙනවා මේවා ඉතින් අනිත් අය කරන්න දන්නෙත් නෑ. ඔය මං කරන විදියට කරන්නෙත් නෑ.
කියලා පවරන්නේම නැහැ. ඉතින් වැඩ බහුලයි. මේ වැඩ බහුල කරගෙන ඉතින් කියන අයියෝ මට වැඩ ඉවරයක් නැහැ. අරකයි මේකයි. ඉතින් අනිත් අයට පවරන්නේ. පැවරුවම හැබැයි කාර්යක්ෂමතාවය පහළ බහින්න ඉඩ තියෙනවා. ඒක පිළිගන්නවා. ඒක බාර ගන්න ඕනේ. ඒක බාර ගන්න බැරිකම තව ලෙඩක්, තව ප්‍රශ්නයක්, තව දුර්වලකමක් ඒක නම් නොවිය යුතුයි කියලාමයි කියන්නේ. මං වැඩේ පැවරුවොත් අඩුම ගානේ මං කරපු විදියට කරන්න ඕනේ. නැත්නම් ඊටත් වැඩිය හොඳට කරන්න ඕනේ කියලා තමයි. ඔය තමයි අපේ ධනාත්මක චින්තනය. දීලා තියෙන ලනු නිවන් මගේදී අපි හොඳටම දන්නවා මේක පැවරිය යුතුයි, මේක අතහැරිය යුතුයි. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ අතහැරිය යුතුයි, පැවරිය යුතුයි. ඉතින් අතාරිනව පවරනවා. ඊ කරගෙන යනවා. අස්පනා පිට කඩා වැටෙනවා. පවරපු දෙය. මේ දරුමල්ලන්ට දුන්නම නැතම් දෙය පැවරුවම අපිට පේන අස්පනා පිට කඩා වැටෙනවා කියලා. ආයෙතන අකම්පිතව ඉන්න එක තමයි තාදී. ඒකයි තියෙන්නේ. ඉතින් පවත්තගෙන යන්න උපදේශයක්, අවවාදයක්, අනුශාසනාවක්, උදව්වක් කරාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක පවරලා තියෙන්නේ, අතහැරලා තියෙන්නේ. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ. එහෙමයි මේ Nirodha. Nirodha ටිකක් අමුතු එකක්. Nirodha අමුතු එකක්. ඒ තුල ඉන්නේ. ඒක අතහැරලා ඉන්නේ, දීලා ඉන්නේ. එහෙමයි. ඒ ওই විදිහට අපිට පුළුවන්කම තියෙන ඕන නම් අඩු කරගන්න පුළුවන්. අපකිච්ච වෙන්න පුළුවන්. යුතුයකම් වෙන අයට පවරන්න පුළුවන්. යුතුයකම් අතහැරලා දාන්න උනත් පුළුවන්. ඔන්න එහෙම වෙනකොට නම් ඉතින් ඔන්න යුතුයකම් අතාරින එක අපෝ මහ වැරදි වැඩක් නෑ. යුතුයකම් කියන ඒවා කළ යුතු කර්මනේ. යුතුයකම කියලා කියන්නේ ලාභ අපේක්ෂාවක් නැතුව, වැටුප් වේතන ගන්න නැතුව කරන කාර්යයටනේ යුතුයකම කියන්නේ. ඉතින් ඒක ඕන තරම් නිර්මාණය වෙන්න පුළුවන්, පවතින්න පුළුවන්. අපේ ජීවිතේ ඕන තරම් අනිත් අය පෙන්නලා දෙන්න පුළුවන්. මේකත් ඔයාගේ යුතුයකම. මේක ඔයාගේ යුතුයකම. කියලා නොයේක් දේවල් පටලවලා දෙන්න පුළුවන් අපිට. ඒවා පුළුවන් තරම් අපිට අඩු කරගන්න පුළුවන්. අත්හැර ගන්න පුළුවන්. ඕනනම් කියලාම මේ යුතුයකම් වලින් අයින් වෙන්න පුළුවන්. දැන් පැවිදි ජීවිතයට එනකොට උගාක් යුතුයකම් වලින්, වගකීම් වලින් අයින් වෙනෝනේ. කියලාමයි අයින්. මෙතනින් පස්සේ අපේ ගනුදෙනු ඉවරයි. ඉවරයි. බලාපොරොත්තු වෙන්න එපා. මේ යුතුයකම මගෙන් කෙරෙන්නේ නැහැ. මේ වගකීම ඔබ සම්බන්ධයෙන් මේ වගකීම මම දරන්නේ නැහැ. එච්චරයි. ඒකට තමයි ඔය සමහරව මහාන වෙනවට අකමැති. අඬා වැළපෙන්නේ. ඒක නිසා නැතුව මේ ආදරයට නෙමෙයි. ඒක නිසා ඕක තමයි ඇත්ත. ඕක තමයි ඇත්ත. සිද්ධාර්ථ ගෙදරින් යනකොටත් ඒක වුණානේ. ඔය ආර්ය පරිශ්‍රණ සූත්‍රය කියලා තියෙන්නේ. බුදුහාමුදුරු සෝකෝ හම්බික්කවේ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ. මම භද්‍ර යවුවන වියේ ඉන්න කාලේ සුසු කාලකේසෝ කලු කෙස් තියෙන කාලේ අකාමකානම් මාතා පිතුන්න අන්න දෙන්න අකමැත්තෙන්. කාම කියන්නේ කැමැත්තනේ, අකාම කියන්නේ නොකමැත්තනේ. අම්මා තාත්තා දෙන්න සම්පූර්ණ මේකට අකමැති වුණා. ඇයි අකමැති වෙන්නේ? ඇයි මේ දෙන්නට බොහෝ දේ අහිමි වෙනවා. සිද්ධාර්ථ ජාගෝපටි නිස්සග්ගෝ මුත්‍ය අනාලය පැත්තට හැරුණ ගමන් අර දෙන්නට සෑහෙන දේවල් අහිමි වෙනවා. මහා ප්‍රජාපති ගෝතමීටයි සුද්ධෝදන රජුරන්ට. ඉතින් අකාමකාන අකමැත්ත විතරක් නෙවෙයි, අස්සුමුකානං රුදන්තාන කඳුළු හැලුව අඬා වැළපුණා දෙන්නම. සිද්ධාර්ථ යන වෙලාව සිද්ධාර්ථ හොරෙන් ගිය ගමන නෙවෙයිනේ. ඒ වුණාට මං දමල ගහලා ගියා. එතෙන්දීම දැනගෙන හිටියා මේ අනුන්ගේ කොන්ත්‍රාත් කර හිටියොත් මේ වැඩේ කෙරෙන්නේ නැහැ කියලා. ඉතින් අපි අනුන්ගේ ඇනවුම් බාරගෙන, ඇනවුම් කොන්ත්‍රාත් වලට මන් දන්නේ සිංහලෙන් කියන වචනේ ඇනවුම් වෙන්නේ. වැඩ ඇනවුම් බාරගෙන ඉතින් ඒව කරන ගමන් කියනවා අපිට වැඩ වැඩි, රාජකාරී වැඩි අප්පා කියලා. දැන් අපි ඇනවුම් බාරගන්නේ නැහැ මේ
නිවන් මාර්ගයේදී. මේවා තමයි කමඨහන්. මේ තමයි භාවනාව. ඇනවුමක් ආවම අපිට ඇනවුම් කොන්ත්‍රාත් බාර දෙන්නේ බොහෝම ආදරයෙන් ගෞරවයෙන් නේද? අග තියලා බාර දෙන්නේ. කියන්නේ අර මුරුන් ගත්තේ තියලා කියන්නේ. ඒකයි ඔයාට පුළුවන්. ඔයා තමයි මේකට දක්ෂ. ඔයා අර වෙන කෙනෙක් නෑ මේක කරන්න. එහෙම නැත්තම් අනිත් පැත්තෙන් අපි උත්තේජනය කරන මේක නිවන් දකින්න වැඩක්. මේක දිව්‍ය ලෝක 7 යන වැඩක්. 7ද පහද මන් දන්නේ නේද? මේක නිවන් දකින්න වැඩක්. මේක කරොත් කියලා එනවම් බාර දෙන්න. ඉතින් අහු වෙනවා අපි. ඒකයි තියෙන්නේ. ඒ වෙලාවේ සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. මේ දිව්‍ය ලෝක 7 යනවා කියලා මේ බාර දෙන්න අතට දෙන්න යන්නේ. මේක නිවන් දකින්න වැඩක් කියලා බාර දෙන්න යන්නේ මාරයෙක් කියලා ඔය දෙන්නේ. ඕක තේරෙන්නේ අපිට. ඉතින් බාර ගන්න. බාරගෙන එක දවසක් නම් බැරි වාර්ෂිකව කරනවා. අහු වෙලා මාරයට. අහු වෙලා තියෙන්නේ. ඉතින් ගැලවීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ Nirodhe අපි කතා කරන්නේ. Nirodha කමඨහන. Nirodha කමඨහන. හොඳට මේක අවබෝධ කරගන්න. කමඨහන තේරුම් නොගත්තොත් Nirodheටපත් වෙන්න බෑ. Nirodhe කියන්නේ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. යන් ලෝකේ පිය රූපං සාත රූපං. මේ පිය රූපේ සාත රූපේ ඒකට මේ හේතු නොවි ඉන්නේ. ඒක තියෙනවා. පිය රූපයක් තියෙනවා, සාත රූපයක් තියෙනවා. ඒකට හේතු වෙන්නේ නැතුව ඉන්න මේ පුරුදු වෙන්නේ, පුහුණු වෙන්නේ. නිශ්චිත නොවි ඉන්න. ඔය වචන ඍණ වචන කියලා හිතන්නේ එපා. ධනාත්මක වචන. ඔය Nirodhe සඳහන් වෙලා තියෙන වචන ටික ඔක්කොම ධන කියන වචනේ පාවිච්චි කරන්නත් හොඳ නෑ ඒක. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. දැන් මේ බැලුව බැලමට නිකන් ඍණ වචන වගේ. සාමාන්‍යයෙන් බැලුව බැලමට පේන චාගෝ දීම නැත්තම් අතහැරීම වගේ අදහසක් නේ තියෙන්නේ. නැත්තම් පටිනිස්සග්ගෝ ඒත් ඒ අර්ථය තියෙන්නේ. මුත්‍ති මිදෙනවා අනාලයෝ ආදරය කරන්නේ ආලය කරන්නේ ඒ අර්ථය නෑ. ඔය දේවල් තුල ඉන්නවා අනිශ්චිත. ඒකයි ඔය අර නිලුම් මලේ උපමාව වගේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ ඔය Nirodheට පාවිච්චි කරලා තියෙන නිදර්ශන ඔය. නිලුම් කොලේ දිය බින්දුව ජලයෙන් ඉස්මතු වෙලා තියෙන නිලුම වගේ කියලා. අර ඉතින් යෙදිලා තියෙනවා. ඉතින් වැඩ රාජකාරී යුතුයකම් වගේ යෙදිලා තියෙනවා. සමහර වෙලාවට ඒවා ඉන්නවා. ජරාව යෙදිලා තියෙන. ව්‍යාධිය ඇවිල්ලා. මරණය මේ ළඟ යනවා. එන්නෙහිම ඒ වෙලාවේ තමයි මේ අනිශ්චිතව ඉන්නේ. දැන් ජරාව ඇවිල්ලා දැන් දි รา පත් වෙලා ඉන්නේ. දැන් ජරාවත් එක්ක ඉන්නවා. නොපෙනෙන ඇහැ, නැහෙන කන, නේ? වාරු නැති අතපය. ඕවත් එක්ක ඉන්නවා අපූර්ව. ඒකයි මේ Nirodhe කියලා කියන්නේ. මොකොත් ඒකේ ධර්මතාවයේ තේරුම් අරගෙන ඉන්නේ. ජරාවත් එක්ක ඉන්නවා. ව්‍යාධිය නොඉඳ හිට. එන්න ව්‍යාධි වැඩි සමහර වෙලාවට. ලෙඩ වෙනවා. නිතර ලෙඩ වෙනවා කියනවා. ඉතින් නිතර ලෙඩ වෙනකොට ඒක කමඨහනක් කරගන්න එපා. ඉතින් නිතර ලෙඩ වෙනවා කියනවා ඊට පස්සේ ඕනියම් බලන්න. මට කවුරු හරි කොඩි වින කරලා ඇති. නේ? ඔය වගේ මහා මෝඩ අවිද්‍යාත්මක අදහස් වලට යන. ඉතින් නිතර ලෙඩ වෙනවා. එතකොට ව්‍යාධිය කමඨහනක් කරගන්න පුළුවන් වෙන්නේ බෑ අපිට. ඒකට අනිශ්චිත වෙන්න. ඒ කියන්නේ ලෙඩට බෙහෙත් ගන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ වගේ වැරදි අර්ථකථන වලටනේ දැන් ගිහිල්ලා තියෙන්නේ. ලෙඩට අනිශ්චිත වෙන්න කිව්වම මොකක් අය හිතන්නේ මේ ලෙඩට බෙහෙත් ගන්න නැතුව ඉන්න කියලා මේ කියන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ව්‍යාධි ධම්මෝ. ඒක ධර්මතාවයක් නේ. ඒක කරා පැමිණෙන දෙයක් නේ. වෙත පැමිණෙන දෙයක් නේ.
අවාරණීය ධර්මතාවයක්නේ. ශරීරේ තියෙනකන් ලෙඩ වෙනවනේ. ශරීරේ තියෙන නිසානේ වයසට යන්නේ. ශරීරයක් නැත්තම් වයසට යන්නේ නැහනේ. ශරීරයක් නැති වෙන්න ඕන ලෙඩ නොවි ඉන්නන. ශරීරයක් තියාගෙන ලෙඩ එපා කියලා. ශරීරයක් තියාගෙන ජරා ධර්ම එපා කියලා. ශරීරයක් තියාගෙන මරණ ධර්ම එපා කියන. මේක ඕන අරක නම් බෑ. ඒකට තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව. දැන් අපි අවිද්‍යාව නැහැනේ. දැන් අපිට ටිකක් තියෙන්නේ අර නිශ්චිත ගතිය. තණ්හාව කියලා අපි ඔබට කියමු. ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් කමඨහනේදී කියන්නේ යම් ලෝකේ පිය රූපං හෝ අප්පිය රූපං යම් ලෝකේ සාත රූපං හෝ අසාත රූපං ඒක තුල ඉන්න ගමන් ඒකට මුහුණ දෙන අවස්ථාවේ ආතාපි සම්පජානෝ සතිමා සිහියෙන් ඉන්න විමසුම් නුවණින් ඉන්න වීරියෙන් ඉන්න කෙලෙස් උපද්ද ගන්න නැතුව එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති එත්ත අන්න එහෙම හිටියොත් ඒ විදිහට ඉන්නවනම් තණ්හා ඇලීම ගැටීම මුලාව පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති ඒක අවසන් ඒක ප්‍රහීන වෙනවා අවසන් වෙනවා නොපවතිනවා නිමා වෙනවා හටගෙන තියෙනවා නම් අවසන් වෙනවා හටගන්නේ නැහැ ඔන්න ඕක තමයි නිරෝධය ඕක තමයි නිරෝධය දැන් ඔන්න කමඨහනයි මම ඔය පැහැදිලි කරේ ඕක තේරුම් ගන්න එක ලේසි නෑ නේ තණ්හාව දුරු කරන්න අපි කරගෙන ආපු වැඩ තණ්හාව නැති කරන්න කියලා අපි දන් වැටවල් දීගෙන ආපු එකනේ කරලා තියෙන්නේ දැන් අපිට පැහැදිලි වෙනෝනේ ඒවයින් මේක කෙරෙන්නේ නැහැ කියලා. ඒව නතර කරන්න එපා. ඒව සුබ සාධන වැඩ කාට හරි පරිත්‍යාගයක් උදව්වක් උපකාරයක් කරනවා නම් කාට වුණත් ඒව කරුණාවෙන් මෛත්‍රියෙන් කරන්න. හැබැයි ඒක Nirodha තණ්හාව දුරු කරන්න නම් උපකාර වෙන්නේ නැහැ. තණ්හාව එන්නේ සාත රූපයෙන්, පිය රූපයෙන්. ඒකයි කිව්වේ ධම්මදින්න තේරින් වහන්සේ සුඛාය පන වේදනාය රාගානුසයෝ දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අදුක්ඛම සුඛාය වේදනාය වේදනාය විඳීම නිසා බැඳීම එක්ක රාග බන්ධනේ දේශ බන්ධනේ මෝහ බන්ධනේ ඇති බන්ධනේට තමයි තණ්හා කියලා කියන්නේ. මේක අපේ රාග දෝෂ මෝහ කියන. ඒ තුනේ එකතුවට තණ්හා කියලා කියනවා. එතකොට ඒක පහියති නිරුජ්ජති. ඒක ප්‍රහීන වෙන්නේ ඒක නිමා වෙන්නේ කොහොමද? අන්න මේ පිය අප්පිය දෙක තුල සාත අසාත දෙක තුල සීනුවන වීර්ය සහිත පුද්ගලයෙක් වුණොත් එත්තේසා තණ්හා පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති. එතනදී මේක අවසන් වෙනවා. ඒක තමයි නිරෝධ කමඨහන. ඉතින් අපිට දැන් තියෙන්නේ නිරෝධයටපත් වෙන්න. ඉතින් නිරෝධයටපත් වෙන්න මේ ඔක්කොම දමල ගහලා මහාන වෙන එක හරි. නැත්තම් මහාන වෙච්චැත්තෝ පන්සල් විහෙර විහාරස්ථාන අත්හැරලා කැලෑවල වනාන්තර වලට යන එක හරි. ඒක නිරෝධය කරා යෑමක් හැටියට මම දකින්නේ. ඒවා ඉතින් පොඩි ආස්වැසිල්ලක් වෙයි සමහර වෙලාවට. හැබැයි එහෙම ගියාට නිරෝධය වෙන්නේ නැහැ. තැම් මාරු කරාට. ඇඳුම් මාරු කරන සමහර අය කමීසේ කලිසම සාරිය හැට්ටේ අතහැරලා සිවුර පොරව. ගෙදර දොර අඹදරු රාජකාරී යුතුයකම් වගකීම් අත්හැරලා දාලා පන්සල් ආරාම වලට ගිහිල්ලා ඉන්න. එතන බැරි නම් තව ටිකක් කැලේට යන්න. ඒක නිසා ඒක නෙවෙයි නිරෝධය. නිරෝධෝ නිබ්බානං. නිරෝධය තමයි නිවන කියන්නේ. නිවනටම පర్యాయ පදයක් නිරෝධ කියන්නේ. ඒ නිරෝධයේ තියෙන ඔන්න ඔය වගේ ලක්ෂණයක්. ඉතින් ඕක අපි එදිනෙදා ජීවිතයේ තුලින්මයි පුරුදු පුහුණු වෙන්නේ. එදිනෙදා ජීවිතයේ තුලින්මයි. ආයි වෙන දෙයක් නෙවෙයි. දැන් අපිට එහෙම පුළුවන් සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යටතේ අපි හොඳට සිහිනුවන උපද්දගෙන තියෙනවා.
වීරිය දැන් අපිට තියෙනවා. නුවණැස තියෙනවා. ඔය තුන යොදන්න පුළුවන් නම් වර්තමානයේ තුල ඕනම සංකීර්ණ ධර්මතාවයක් ඇතුලේ Nirodheටපත් වෙන්න පුළුවන්. ඒකයි. හොඳයි. අපි Nirodhe ගැන අවස්ථා දෙකක් පහුගිය භාවනා කමඨහන් සාකච්ඡාවේදීත් අද සාකච්ඡාවේදීත් කතා කළා. ඉතින් මම හිතනවා ප්‍රමාණවත් තරම් Nirodhe පිළිබඳ අවබෝධයක් ඇති වුණා කියලා. තව දුරටත් පැහැදිලි කරගත යුතු දේ තියෙනවා නම් ගැටලු තියෙනවා නම් වෙනත් අදහස් මත යෝජනා තියෙනවා නම් මේ ධම් සභාවේ ඉදිරිපත් කරන්න පුළුවන් අපේ කල්යාණ මිත්‍රයන්ට. පැකිලෙන්න එපා. කොහොම නෙවෙයි Nirodhe මෙහිමයි Nirodhe කියලා කියන්න අදහසක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. අපි ඒව සාදරයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් ඒව පිළිබඳ සාවධාන වෙනවා. හරිනම් අපි ඒක බාර ගන්නවා. নমස්කාර පූර්වකව ඒක බාර ගන්නවා. ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරලා දෝෂයේ අඩුපාඩුව අතහැර ගන්න. මේ විදිහට යන ගමනක්නේ අපි මේ යන්නේ. කල්යාණ මිත්‍ර ගමනක්නේ. ඒක නිසා හොඳයි. කමඨහන් පැහැදිලි කිරීම මම ඔතකින් නිමා කරලා වෙනදා වගේම මේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මොන හරි අදහස් දක්වන්න තියෙනවා නම් ඒ සඳහා කාලය ගන්න කියලා. ස්වාමීන් මේ නිරෝධය කියන එකට දැන් ඔය නිරෝධය කියන වචනේ තේරුම් ගන්න මම උත්සාහ කරන්නේ. එතකොට ඔය නිරෝධය කියන එක අපිටම දැන් ඔය නිවනටපත් වෙන තැනදී නිරෝධයටපත් උනා කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. ඊළඟට ඒකම අපි ඔය පිය රූප සාත රූප එක ජීවත් වෙන අතරතුරේදී නිරෝධය සහිතව ජීවත් වෙනවා කියලා අපිට කල්පනා කරන්නත් පුළුවන්. ඊළඟට ඔය දස සංඥා ඔය ගිරිමානන්ද සූත්‍රයේම තියෙන දස සංඥාවල එක සංඥාවක් තියෙනවානේ නිරෝධානුපස්සී කියලා. නිරෝධ සංඥා. ඔව්. නිරෝධ සංඥා කියන එක. එතකොට අපිට ඔය අනිච්චානුපස්සී අනාත්මානුපස්සී ඒ වගේම නිරෝධානුපස්සී කියන වචනේත් ඒ විදිහට පාවිච්චි වෙනවා ඒක. ඔව් තියෙනවා. එහෙමනම් මේ නිරෝධානුපස්සී ජීවිතයක් කියන එක මොන වගේ දෙයක් විදිහට අපිට කල්පනා කරන්න ඕනේ? ඔව් මම හිතන්නේ අපි මේ කතා කළේ දැන් මේ නිරෝධානුපස්සී ජීවිතය කියලා. කියන්නේ නිරෝධය තුල ජීවත් වීම. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ ඔය කියන පිය රූප සාත රූප අප්පිය රූප සාත රූප තුල තමයි. ඒවා ඒ හතර ඇතුලේ තමයි ජීවිතේ ගෙවෙන්නේ. සරලව කිව්වොත් පොදු අදහසකින් කිව්වොත් ඔය හතර තුල ජීවිතේ ගත වෙනවා. එතකොට අපි එතන අර අවදිමත් භාවයේ පවත්වාගෙන යනකොට අපි ඉන්නේ නිරෝධය තුල. තුල ඉන්නේ අපි. කියන්නේ නිරෝධය තුල ඉන්නේ. නිරෝධය කියන කුසලතාවය. ඒ කියන්නේ අපි අප්පිය රූපයක අසාත රූපයක ඉන්නෝ නිවන් දැකලා නිවිලා ඉන්නේ. හැබැයි රූපය අප්පිය රූපය අසාත. එහෙම නැත්නම් පිය රූපයක ඉන්නේ අපි. සාත රූපයක ඉන්නේ අපි නිවිලා ඉන්නේ. මේ අප්පිය භාවය පිය භාවය අපි අත් විඳිනවා. නමුත් අපි එතන ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. ඒකනේ ඔය රාගක්කයෝ නිබ්බානං දෝසක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං කියලා නිවන අර්ථකථනය කරන්න. කියන්නේ වාචිකව අර්ථකථනය කරන්න යන තැන්වල ඔහොමනේ අපි ඉන්නවා පිය රූපයේ තුල සාත රූපයේ තුල අප්පිය රූපය අසාත රූපයේ තුල ඉන්නවා. ඒක විඳින්මින් ඉන්නවා. නමුත් රාගක්ඛයෝ ඒකත් එක්ක මේ ඇලෙන්නේ. දෝසක්ඛයෝ ඒ ස්වභාවය එක්ක ගැටෙන්නේ. මොහක්ඛයෝ ඒ ස්වභාවයට මෝහණය වෙන්නේ මුලා වෙන්නේ. එතකොට එහෙම ඉන්න එකයි නිබ්බාන. එහෙම ඉන්න එකයි නිරෝධය. ඉතින් ඒ සඳහා අපිට අර සිහිනුවන වීර්යය කියන මේ සතිපට්ඨානය පාදක කුසලතාවයේ හැටියට අපිට
උපකාරී වෙනවා. මොකද අදහස? එතකොට සන්නාස දැන් අපි ගත්තොත් එහෙම පුතග්ජනාදී එහෙම නැත්නම් සීක පුද්ගලෙක් හෝ එහෙම නැත්නම් අසීක පුද්ගලයා තරගත්තොත් එහෙම ඒ පුද්ගලයන්ගේ දැන් සීක පුද්ගලයා ගත්තොත් එහෙම සීක පුද්ගලයා මේ නිරෝධ සංඥාව වඩන කෙනෙක්. එයා සම්පූර්ණයෙන්ම ඒක පූර්ණ අවබෝධ කරපෝ කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒතකොට එයා ඒකට උත්සාහ කරන කෙනෙක් තාම නේද? අපිට දැන් මේ වගේ පැත්තකින් බැලුවොත් එහෙම මේ පිය රූප, ප්‍රිය රූප, සාත රූප, අසාත රූප ඒ වගේ ඉදිරියේදී අපේ තුල යම් කිසි විදියක යෝනිසෝ මනසිකාරයක් කෙරෙන්න ඕනේ ඒ රූප අපට මුණ ගැහෙනකොට නේද? ඔව්. අපි ඒ තුල ඉන්නකොට දැන් ඔය සම්පජානකාරී කියන ගුණයට තමයි යෝනිසෝ මනසිකාරය සම්බන්ධ වෙන්නේ. අපි අවදිමත් භාවයේ තියෙන්න ඕන. දැන් අපි ඉන්නේ අප්පිය රූපයක. නැත්නම් පිය රූපයක. අපි ඉන්නේ අසාත රූපයක. නැත්නම් සාත රූපය කියන ඒ පිළිබඳ අවදිමත් භාවය. එතකොට ඔය යෝනිසෝ මනසිකාර කිව්වම ඒක නුවණින් මෙනෙහි කිරීම හේතුඵල ධර්මතාවයට අනුව නුවණින් මෙනෙහි කිරීම කියලා අපිට කියන්න පුළුවන්. මේ සම්පජානකාරී ගුණය තමයි ඒ කියන්නේ. එතකොට ඒක නුවණින් මෙනෙහි කරනකොට Tamanට තේරෙනවා මේ අප්පිය රූපයේ හේතුඵල ධර්මතාවය පටිච්ච සමුප්පන්නයක් බව. පිය රූපයත් හේතුඵල ධර්මතාවය පටිච්ච සමුප්පන්නයක් බව. එතකොට දැන් ඊළඟට ඉදිරිපත් වෙන ගුණය අපේ විරිය, වායාමයේ, ආතාපි ගුණය. අපි මේක පිය රූපයක් වුණාට අපි එතන ක්ලේශය හදන්නේ ඒ ඇලෙන්නේ නැතුව ඉන්නේ. අප්පිය රූපයක් වුණාට ඒක දැන් ආත්පසින් අවබෝධ කරන් ඉන්නේ අප්පිය රූපේ. නමුත් එතන ගැටෙන්නේ නැහැ. ඒක යම් ප්‍රමාණයකට සංශෝධනයක් කරගන්න පුළුවන් නම් අපි ඒක කරගන්නව නැතුව නෙමෙයි ඉතින්. ඒක රහත් භාවයේදීත් ඒක වැරද්දක් නැහැ. මම දකින්නේ ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සියුම් ලෙස නිරීක්ෂණය කරලා බලපුවම උන්වහන්සේ අසාත අප්පිය ස්වභාවයන්ටපත් වුණාම ඒකෙන් ප්‍රකම්පණය වුණේ නැති වුණාට ඒක සංශෝධනය කරගන්න සාමකාමී උත්සාහයක් දරලා තියෙනවා. දැන් එහෙම නැත්තම් මහා කාශ්‍යප හඳුරුන්ගේ සිවුර ඉල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ අර ඝන බර සිවුර වයස 80ක් විතර වෙන්නේ නැති සමහරට ඒ වෙනකොට. එතකොට ඒක මහා කාශ්‍යප මේක මාරු කරගමුද කියලා කියන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒ අසාත රූපය ඒ ඝන සිවුර එතකොට දැන් ඒක බරයි. ඒක අපහසුයි. කාය ශක්තිය තියෙන කාලේ එහෙම ඝන වැහැරිය ඇඳට දැන් අමාරුයි. එතකොට ඒක හැබැයි ඒක ගැන ගැටුමක් නැහැ. ඒ ස්වභාවය තුළ හිතිය සිහිනුවණින් ඒක තමයි ඉතින් ලැබිච්ච දේ. තමන් වහන්සේට ඒක ප්‍රතික්ෂේප කරේ නෑ. නමුත් යම් අවස්ථාවකට ආවෙන් පස්සේ ඒ අසාත ගතිය යම්කිසි අවමතාවයක් ඇති කරගන්න යම්කිසි ප්‍රයත්නයක් දරන්න පුළුවන් අපිට. හැබැයි එතන ගැටුමක් නැහැ අසාත රූපයක. ඒක එතන නිරෝධය කියලා කියන්නේ. ඒකට ඕක ඇතුලේ සම්පූර්ණ අපේ සිහියෙන් ඉන්නේ. ඒකයි. එතකොට සම්මත මේ නිරෝධ සංඥාව කියන දස සංඥාව කියන තැනදී එතනදී කියවෙන්නේ නිරෝධ සංඥා කියන එක ඒතං සන්තං ඒතං පනිතං යද්දං සබ්බ සංඛාර සමතෝ ඒ විදිහට තමයි ඒක වඩන්න කියලා. ඔව්. ඇත්තටම සංඥා කියවම අදහස් කරන්නේ යමක් පිළිබඳව සංජානනයනේ, අවබෝධයනේ, දැනුමනේ. එතකොට අර ගිරිමානන්ද හාමුදුරන්ට ඒ දැනුම නැහැ. ආනන්ද හාමුදුරන්ට කිව්වා මේ ගිරිමානන්දට මේක තේරෙන්නේ නැහැ. ගිහිල්ලා මේක කියලා දෙන්න. මේ ධර්මතාව ටික ගැන දැනුමක් ලබා දෙන්න. එතකොට එතන නිරෝධ සංඥාව කියලා කියන්නේ ඒක විස්තර කරනවා. නිරෝධ සංඥාවනේ. ඒක විස්තර කරලා ඒක තේරුම් ගන්නවා මේක මෙහිමයි.
නිරෝධය කියන්නේ මෙන්න මේ తত্ত্বය කියලා තේරුම් ගන්නවා. තේරුම් ගැනීම තමයි එතන ඔය දස සංඥා ඔක්කොම වැටෙන්නේ මේ ප්‍රඥා භාවනා පැත්තට. ඒ කියන්නේ අවබෝධය ඇති කරගන්න එක පැත්තට. ඊළඟට අපි මේ නිරෝධයටපත් වෙනවා කියන එකේ අදහස මොකද්ද? අපි ඒක වැටෙන්නේ හුඟක් සමාධි පැත්තට. අර ඒක ඇතුලේ අවදියෙන් අවබෝධයෙන් අර ලබාගත් අවබෝධය දැනට තියෙනුනේ නිරෝධ සංඥාව ඇති කරගෙනනේ තියෙන්නේ. ඒ අවබෝධයෙන් දැන් ඉන්නේ මෙතන. මේ කටයුතු කරන්නේ. එතකොට නිරෝධ සංඥාවයි නිරෝධයටපත් වීමයි කියන එක දෙකක්. හැබැයි නිරෝධ සංඥාව නැතුව නිරෝධයටපත් වෙන්න බෑ අපිට. නිරෝධ දැන් මේක හරියට මෙන්න මෙහෙම උදාහරණයක් මම මේ කියන්නේ. දැන් මේක සමහර අයට මේ අත්දැකීම තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් අපේ මේ ඇල මාර්ග ජල මාර්ග හරහා ඉස්සර තිබුණා ඒ දණ්ඩක් දාලා. ඒ දණ්ඩ කියන එක බොහෝ වෙලාවට තනි දණ්ඩක් තිබුණේ. ඒ තනි දණ්ඩ සහ සමහර වෙලාවට අත්වලක් තිබුණු අවස්ථාවක් තිබුණා. අත්වල නැතුවත් තිබුණා සමහර වෙලාවට. දැන් අත්වල නැති තනි දණ්ඩේ අපි ගිහිල්ලා එහා පැත්තට යනවා. එතකොට දැන් මේ ඒ දණ්ඩක් මෙතන තියෙනවා. එතන යටින් ජල පාරක් යනවා. අපි මේ පාරේ විදගෙන යනවා වගේ නෙමෙයි ඒ දණ්ඩේ යන්න ඕන. මෙහෙමයි කියලා. ඒ දණ්ඩේ ගමන් කිරීම පිළිබඳ අපිට යම්කිසි ඥානයක් දැනුමක් අපි ලබා ගන්නවනේ. අන්න ඒක හරියට නිරෝධ සංඥාව වගේ. දැන් අපි දන්නවා මේක. මෙතෙන්දී අර ඔය පාරේ විදගෙන යනකොට වගේ බෑ දණ්ඩේ යන්න. එතකොට ඒ ටික හරියට අතේ තියෙන බඩු මලු ටික හරියට අරගෙන වෙන දෙයක් ගැන කල්පනාවක් නැතුව සම්පූර්ණ මේ තමන් යන ඒ දණ්ඩ පිළිබඳ කල්පනාව ඇතුව සමතුලිතව ගිහිල්ලා ටක් ගාලා එහා පැත්තට යන්න ඕන. අත්වලක් තිබුණොත් ඉතින් හොඳයි. නමුත් අත්වලක් නැති ඒ දණ්ඩක් තිබුණානේ අපි ගිහිල්ලා තියෙනවනේ එහෙම. ඔය ඇලවල් දුලවල් හරහා මේ කිතුල් ගස් අරව මේවා දාගෙන ගහක් දාගෙන මොකක් හරි ඕක යනවා අපි අනිත් පැත්තට. එතකොට හැබැයි යද්දි ඔන්න යන වෙලාව තමයි අපි අර Nirodhe වඩන නැත්නම් Nirodheටපත් වෙලා ඉන්න වෙලාව. ඒ වෙලාවේ ඔය අනිත් ඒවා බලන්නේ. ඇලේ යන මාළු දිහා බලන්නේ ඒ දණ්ඩ යනකොට. අරග ගැන විතරයි යන්නේ. ඒ අරග ඇලේ මාළු බැලුවොත් එහෙම ඒ දණ්ඩ යන එක ඇලට වැටෙනවා. එතකොට එතන තියෙනවා විශේෂ කුසලතාවයක් ක්‍රියාත්මක කිරීමක්. එතන තියෙන අර සති සම්පජඤ්ඤ විරිය තුන ක්‍රියාත්මක කරන අර දැනුමක් තියෙනවා. නිරෝධ සංඥාවක් තියෙනවා. මේ නිරෝධය තුල ඉන්නේ මෙහෙමයි. නිරෝධයටපත් වෙලා ඉන්නේ මෙහෙමයි. අනිශ්චිත වෙන්නේ මෙහෙමයි කියන ඒ දැනුම තියෙනවා. ඒකට තමයි අපි සංඥාව කියලා කියන්නේ. සංඥාව වඩා ගන්නවා කියලා කියන්නේ මේ දැනුම වර්ධනය කර ගන්නවා කියන එක. දැන් මෙතන භාවිත අවස්ථාව මේ අපි කතා කරන්නේ. මේ අපි දැන් Nirodheටපත් වෙලා ඉන්න වෙලාව. දැන් මේ දැනුම මෙතෙන්දි භාවිත වෙන වෙලාව. ඒ දණ්ඩේ ගැන ඔක්කොම දැනුම ලබාගෙන සමහර විට පළවෙනි අවස්ථාවේ ඒ දණ්ඩේ යන්න බෑ කියනවා. මට බයයි යන්න බෑ කියලා. එක්කෝ වෙන කෙනෙක් අල්ලගෙන මොකක් හරි එක්කෝ ඒ දණ්ඩේ යන්න බෑ ලෙන් බැහැලා යන මොනවා. හැබැයි පස්සේ ටික මේකට අවශ්‍ය පුහුණුව ලබාගෙන දැන් කිසි ගානක් නැහැ. ඊට පස්සේ නිකන් පාරේ යනවා වගේ එතෙන්ට ඇවිල්ලා ඒ දණ්ඩෙනුත් මාරු වෙලා අනිත් පැත්තට ගිහිල්ලා යනවා. ඒ Nirodhe ස්වභාවය ඔන්න ඔය වගේ. අර සාත රූපේ පිය රූපයට නිකන් හුරු වෙනවා පුරුදු වෙනවා වගේ. ඒක ඇතුලේ කිසිම ක්ලේශයක් උපද්ද ගන්න නැහැ. එන බවක් දන්නවා. හැමදාමත් දන්නෝ ඒ දණ්ඩෙන් ඈතර වෙලා යන්න තියෙනවා. ඒක ඇල්ල මට තියෙනවා. මගේ ගමන් මාර්ගේ එහෙම කැලලකුත් තියෙනවා. අත්වලක් නැති ඒ දණ්ඩකිනුත් යන්න තියෙනවා. ඉතින් ඒ වගේ වැඩක් නිකන් හරියට අපිට මේ සාත රූප අසාත රූප පිය රූප අප්පිය රූප. ඉතින් එතන ඔහොම ඉන්නවා. ඒකයි ස්වභාවය. එතකොට සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් බැලුවොත් එහෙම අපිට අපේ ජීවිතයේදී අපිට පිය රූපයක් සාත රූපයක් හම්බෙච්ච වෙලාවේදී අපි
මුල්ලට සමහරලාවට අයෝනිසෝ පැත්තකට ගියත් අපි වීර්ය සම්ප්‍රදානයේ වීර්ය පාවිච්චි කළා යෝනිසෝ මනසිකාරය සහ අනිශ්චිත බවට එන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය තමයි අපිට භාවනා කියන එක විදියට මෙතන වඩන්න තියෙන්නේ. ඔව්. ඒක ගත්තොත් හරි. ඔව් භාවනාවේ අපි ඒකනේ පියවර දෙකක් පෙන්නන්නේ. පුහුණු වෙන භාවනා, පුහුණු වෙන පියවරටත් භාවනා කියනවා, භාවිත කරන පියවර. දැන් පුහුණු වෙන කාලයයි ඒකෙන් ඵල ලබන කාලයයි කියලා දෙකක් අපි කියන්නේ. දැන් මම ඕකට නිතරම කියන්නේ අර වාහනයක් පුහුණු වෙන කාලේ. ඊට පස්සේ තනියෙන් වාහනේ පැදගෙන යන කාලේ. නේ සරල නිදර්ශනයක් කිව්වොත්. එතකොට දැන් අපි නිරෝධය මම දකින්නේ වාහනේ තනියෙන් පැදගෙන යන කාලේ වගේ. දැන් ඉතින් කවුරුවත් ඕනේ පිය රූපය, අප්පිය රූපය, සාත රූපය, අසාත රූපය ඇතුලේ ඔය අනිශ්චිතව ඉන්නෝ දැන්. අනිශ්චිතව අනුපාදානෝ තාදී. නේ ඒකට අපි පෙර පුහුණුවක් ගත්තා, පෙර දැනුමක්, පෙර පුහුණුවක් ලබා ගත්තා. නේ ඒ ටික නැතුව බෑ. දැන් ඉතින් නිරෝධය තුල ඔය ස්වභාවය දැන් අර ඒක භුක්ති විඳින කාලයක් කියලානේ අපි කියන්නේ. ඔක ඒකනේ අර නිවන භුක්ති විඳිනවා කියලත් එහෙමත් වචනයක් ඉදලා තියෙනවනේ. එහෙම බුදුහාමුදුරුවෝ ඔව් එහෙම ඉදලා තියෙනවා. හොඳයි සරණයි. දැන් අපිට වෙනත් කතා බහ නොමැති නම් අද අපේ මේ කමඨහන් සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. එතකොට අපි අදත් අපේ අවධානය යොමු කළේ නිරෝධයට. නිරෝධ කිව්වම දැන් අපිට පැහැදිලි. අර අපි පාවිච්චි කරපු ඔක්කොම වචන අනිශ්චිත තාදී නමඤ්ඤති නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ වීත රාගෝ වීත දෝසෝ වීත මෝහෝ ඔය ඔක්කොම වචන මෙතෙන්දී අර්ථවත් වෙනවා. නැත්නම් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවන්. නිරෝධේ. ඒ වචන නෙවෙයි ඒ ස්වභාවයන්, ඒ කුසලතාවන් ඔක්කොම ක්‍රියාත්මක වෙන අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්. මේ හැම වචනයකින්ම බැලුවොත් කියවෙන්නේ සමාන අර්ථයක්. මේ ජීවිතේ අපි ලබන හේතුඵල ධර්මානුකූලව අපි ලබාගෙන තියෙන හෝ ලැබෙන පිය රූප අප්‍රිය රූප. ඒ කියන්නේ ප්‍රිය ස්වභාව අප්‍රිය ස්වභාව. සාත රූප අසාත රූප. සැප ස්වභාවය දුක්ඛ ස්වභාවය. ඒවා භුක්ති විඳින මොහොතේ අර ස්වභාවය අර ගුණාංග ටික පවත්ව ගන්න. ඒක තමයි නිරෝධයේ ලක්ෂණය. ඒක තමයි නිරෝධයේ ස්වභාවය. අපි ඉතින් මේක දැනට පුහුණුව මදි නම් අපි පුහුණු වෙන්න ඕන ඇත්තට. අපි ওই භාවනාවේ අවස්ථා දෙක ගැන කතා කරලා තියෙන පුරුදු පුහුණු වෙන අවස්ථාව සහ එය භුක්ති විඳින අවස්ථාව කියලා. නිරෝධයේ හුඟක්ම තියෙන්නේ භුක්ති විඳින අවස්ථාව. පුරුදු පුහුණුවේ අවස්ථාව තියෙන්නේ මාර්ග සත්‍යය. ඒකනේ මාර්ග සත්‍යය පිළිබඳව කියන්නේ භාවේ තබ්බන් කියලානේ. භාවනා කියන වචනේ යෙදිලා තියෙන හුඟක්ම මාර්ග සත්‍යය තුල. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යම් භාවේ තබ්බන් කියලා. ඒකයි. ඉතින් අපි සමහර දෙනෙක් ඒකයි කියන්නේ නිරෝධ සත්‍ය පසුවට කතා කරන්න ඕන ඊට කලින් මාර්ග සත්‍ය කතා කරන්න ඕන කියලා. එහෙම අදහස් ඉදිරිපත් කරන අවස්ථා අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඒකට කමක් නැහැ. එහෙම කියන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. නමුත් අපි මේ කමඨහන් කතා කරගෙන යද්දී චතුසත්‍යවල පිළිවෙල තියෙන්නේ හැමතැනම ඉතින් දේශනා වෙලා තියෙන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාරි සත්‍ය වශයෙන්.
ඒක නිසා අපි ওই පිළිවෙලට කමඨහන් කතා කරගෙන යන්නේ. දැන් අපිට නිරෝධ කියන ස්වභාවය තේරෙනවා. නිරෝධෝ නිබ්බාන. ඒ නිවිලා ඉන්නවා, සැනසීලා ඉන්නවා කියන්නේ මෙන්න මේකයි කියලා. මේකයි කියලා. එතකොට එහෙම නිවිලා ඉන්න, සැනසීලා ඉන්න අවශ්‍ය කුසලතා ටික තමයි අර මාර්ගයේදී මාර්ග සත්‍යයේදී වෙන්නේ. අංග 8ක් හැටියටයි, ශික්ෂා 3ක් හැටියටයි පෙන්වන්නේ. මේ නිවිල සැනසීලා ඉන්න, අනිශ්චිතව ඉන්න, తాදී වෙන්න, පිය රූප අප්පිය රූප හමුවේ, සාත රූප අසාත රූප හමුවේ අනිශ්චිත වෙන්න, తాදී වෙන්න අවශ්‍ය කුසලතා ටික තමයි මාර්ග සත්‍යයේදී, මජ්ක්‍ධිමා පටිපදාවේදී පෙන්눔 කරන්නේ. ඒකත් අපි ඉදිරියේදී කතා බහ කරමු. කමඨහන් විදිහට වඩාගත යුතු කුසලතා විදිහට අපි කොහොමද ඒවා නිරෝධයට උපකාරී වෙන්නේ. ඒතර අපි හැම මාර්ගාංගයක්ම මාර්ගාංග 8ම කොහොමද නිරෝධයට උපකාරී වෙන්නේ? ශික්ෂා 3 කොහොමද නිරෝධයට උපකාරී වෙන්නේ? ආදී වශයෙන් කියලා. ඉතින් දැන් නම් මම හිතන්නේ අපේ මේ ඉන්න කල්යාණ මිත්‍ර පිරිසෙන් බහුතරයක් දෙන ඒ තත්වයේ ඉන්නේ. කියන්නේ තමන් නිරෝධය විඳින අය කියලා මම හුඟක් හිතන්නේ. බුඤ්ජමානා නිබ්බුතිම් බුඤ්ජමානා ඒ මට්ටමේ අය හැටියට මම හිතන්නේ, මම උපකල්පනය කරන්නේ, විශ්වාස කරන්නේ. නමුත් එහෙම නැති වුණ අපි දැනට මේ නිවීම සැනසීම භුක්ති විඳින්නේ නැති අය, අඩුවෙන් භුක්ති විඳින අය කියලා ආපහු නිකන් සංස්කාරයක් හදාගන්න ඕනේ නැහැ. භුක්ති විඳින නැත්තෝ භුක්ති විඳිනවා විතරයි. ඒකට මානයක් හදාගන්නේ නැහැ. අපි නිබ්බුතින් බුඤ්ජමාන. අපි දැන් නිවීම සැනසීම තුළ අපේ ජීවිතේ ගත වෙන. කෙලෙස් හදා ගැනීමක් නැහැ. අසාතේට අප්පිය ස්වභාවයට කම්පණය වීමක්වත්, සාතේට පිය රූපේට උද්දාම වීමක්වත් මොකොත් නැහැ. එහෙම වෙනවා නම් අර නිවීමක් නැහැ එතන. පිය රූපේට, සාත රූපේට උද්දාම වෙනවා නම්, ඇලෙනවා නම් එතන නිවනක් නැහැනේ. අප්පිය රූපේට, අසාත රූපේට ගැටෙනවා නම්, පශ්චාත්තාප වෙනවා නම්, දුක් වෙනවා නම්, කර්ම කියලා හිතනවා නම් එතන නිවනක් නැහැ. ඒකයි. දැන් ඉතින් එහෙම නැතුව ඔය ඕවා බුඤ්ජමාන භුක්ති විඳින අය බවට, නිවිල සැනසීලා ඉන්න අය වෙන්නේ නැති. එහෙම ඇත්තෝ එහෙම ඉන්නේ. තාමත් ඒක අඩු නම්, නිවීම සැනසීම අඩුයි කියලා අපි හිතමු. සමහර දේවල් එක්ක තාමත් චුට්ටක් ගැටෙන ගතියක්, නොරුස්නා ගතියක් එනවා. සමහර දේවල් වලට ටිකක් තදින් නැඹුරු වෙන ගතියක්, තවමත් ඇලෙන ගතියක් තියෙනවා කියලා. ඉතින් ඒක ඒ ස්වභාවය අපි ප්‍රශ්නයක් කරගන්න ඕනේ. ඒක අපි ධර්මතාවයක් හැටියට දකිනවා. දැකලා තව දුරටත් අපි උත්සාහ කරමු අනිශ්චිත වෙන්න. ඒක. නිරෝධය වඩන්න පුරුදු වෙමු තව ටිකක්. එහෙම තියෙනවා. කොයි වෙලාවකවත් Taman අව탁සීරු කරගන්නේ නැහැ. කොයි පැත්තකින්වත්. ධර්ම මාර්ගයේ ධර්ම අවබෝධයේ පැත්තෙන්වත්, භාවනා කුසලතා පැත්තෙන්වත්, එහෙම නැත්නම් ওই ලෞකික පැත්ත තියෙන එකෙක් කෙනාට තියෙන ධන දාන්‍ය වස්තු ආරෝමය, දැන උගත්කම්, සමාජ පිළිගැනීම ආරෝමය, ඒව නැති කොහොමටත් අපිට වැදගත් දේවල් නෙමෙයිනේ. මේ ධර්ම මාර්ගයට ගියාම අපිට පේන ඒවා කොහොමටවත් වැදගත් දේවල් නෙමෙයි කියලා. ඉතින් ওই මොකක් සම්බන්ධයෙන්වත් අපි අදි탁සේරුවක් හෝ අව탁සේරුවක්, අදිමානයක් හෝ හීනමානයක්, උද්දාම වීමක් හෝ පසුතැවීමක් අවශ්‍ය නැහැ. එහෙම වෙනකොටම නිවන නැහැ එතන. නිබ්බුතිය නැහැ. නිරෝධය නැහැ. නිවීම සැනසීම නැහැ. ඒකයි. ඉතින් දැන් අපි අඩුපාඩු නම් හදාගමු. නැත්තම් බුඤ්ජමාන, නිබ්බුතින් බුඤ්ජමාන මරණකම් ඔය නිවන භුක්ති විඳින්නයි තියෙන්නේ. මරණය කියන එක යම් දවසක සබාදහමෙන් දෙයි අතට. ඒක ලං කරගන්න දඟලන්න ඕනෙත් නෑ, දුරු කරගන්න දඟලන්න ඕනෙත් නෑ.
ඒක යම් වෙලාවක ස්වභාවිකව දෙයි. ලැබේ. හේතුඵල ධර්මානුකූලව ලැබෙන දෙයක් නේ මරණ ධර්මතාවය. එතකන් නිබ්බුතින් බුඤ්ජමානා මේ නිරෝධය, නිබ්බුතිය, නිබ්බානේ නිවීම භුක්ති විඳීම. ඇති වෙනවා නම් මොනවා හරි තව චූටි හරි ප්‍රශ්න ගැටලු අපි ඒවා කතා බහ කරමු, සාකච්ඡා කරමු. මේ විදිහටයි මේ වැඩපිළිවෙල නිවන, නිබ්බුතිය, නිරෝධය. හොඳයි. අපි එහෙමනම් අදට අපේ භාවනා කමඨහන් සාකච්ඡාව මෙතකින් නිමා කරමු. ඉතින් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ සත්කාරයට සම්බන්ධ වුණා. ඉතින් මේ කටයුතු සංවිධානය කරන ඇත්තෝ, ඒ වගේම සහභාගී වෙන ඇත්තෝ, දායක වෙන ඇත්තෝ සියලුම දෙනාටත් මේ මොහොතේ පසුවට හෝ අපි මේ කරන සත්කාරය අහලා දැකලා තේරුම් අරගෙන පසුවට කටයුතු කරන ඇත්තෝ ඒවා සියලුම දෙනාට මේන් ලබා ගන්නා වූ මේ ධර්ම අවබෝධය, භාවනාමය කුසලය මේ ජීවිතයේදීම නිබ්බුතිය, නිබ්බානේ, නිරෝධය සාක්ෂාත් කරගන්නට උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන මෙත් කරුණාසිත හැම දෙනා කෙරෙහිම අපි ඇති කරගමු. එසේ ඇති කරගෙන අපි අනුමෝදනා ගාථා වලින් හැම දෙනාටම අනුමෝදනා කරනවා. හැදූ වැඩූ මව්පියෝ, ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුතුමන් මේ දහම් මඟ, නිවෙන මඟ, නිවන් මඟ අපිට එලිපෙහෙලි කරලා දීපු, එලිපෙහෙලි කරලා දෙන ශාසනීය කල්යාණ මිත්‍රයන්, ඒ වගේම නොයෙක් දුෂ්කරතා මැද ජරා ව්‍යාධි මැද්දෑවේ මේ ගත කරන ජීවිතේ ටිකක් හරි පහසු කරගන්න උදව් උපකාරක වෙන සහයෝගය ලබා දෙන තමන්ගේ ස්වාමි පුරුෂ භාර්යා, දූ දරු ආදී ඥාති හිත මිත්‍රාදී තවත් දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන නොඑක ආකාරයෙන් අපේ ජීවිත පැවැත්මට උදව් උපකාර කරන සියලුම දෙනා ගෞරවයෙන් සීකරමු. ඒ වගේම සියලු යහපත් දේ, හොඳ දේ වෙනුවෙන් පෙනී නොපෙනී උදව් උපකාර කරන්නා වූ සියලු දෙවියෝද අප සමග ජීවත් වෙලා අපේ දී ගමනට උදව් උපකාර කරපු අදාපාතර නැති අපවත් වුණු මියගිය ගුරු දෙමව්පිය ආදී කොට ඇති අපේ ජේෂ්ඨ මියගිය ඥාතිවරුද ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ අප මේ කරන්නා වූ යහපත් දේ, අප මේ පුරුදු පුහුණුවන්නා වූ යහපත් දේ, වඩන්නා වූ කුසලය දැනගනිත්වා, දැකගනිත්වා, දැනදක සතුටු වේවා, අනුමෝදන් වේවා, එසේම අනුගමනය කරත්වා. ඒ හැම දෙනාගේම ජීවිතත් නිවන් මගට, නිවනට යමු වේවා කියන කරුණා මෛත්‍රී සිත අපි සියලු සත්වයන් කෙරෙහි ඇති කරගෙන අනුමෝදනා ශීර්ෂයෙන් අපි ගාථා සජ්ජායනයෙන් අනුමෝදනා කරමු. ittavataca amhehi sambataṃ puñña sampaдаṃ sabbe deva sabbe sattā anumodantu sabba sampatti siddhiyā ākāsattā ca bommattā devā nāgā mahiddikā puññantaṃ anumoditvā ciraṃ rakkantu sāsanaṃ ciraṃ rakkantu desanaṃ ciraṃ rakkantu maṃ paranti idam me ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තා ච භූතා ච හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා.
බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද පින්වත් ඔබ හැම දෙනාටමත් ඔබ හැම දෙනා කෙරෙහි කරුණා මෛත්‍රී සිතින් යම් කෙනෙක් උදව් උපකාර සහයෝගය ලබා දෙනවා නම් මඟ පෙන්වනවා නම් ඒ සියලුම දෙනාටත් සියලු ලෝකවාසී සත්වයන්ටත් සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක්ම වේවා කායික සුවය මානසික සුවය සැලසේවා නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා මේ ජීවිතයේදීම ඊට පහසුවෙන් ඊට ඉක්මනින් සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ නිරෝධයටපත් වෙන්නට නිබ්බාණයටපත් වෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු තෙරුවන් සරණයි සුවපත් වේවා සාදු 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 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයටපත් වේවා ඔබ වහන්සේට දෙපා වැඳ නමස්කාර කරමි තෙරුවන් සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි වේවා සුවපත් වේවා සාපමහන්ස තෙරුවන් සරණයි හැම දිනාටම තෙරුවන් සරණයි දිනාටම තෙරුවන් සරණයි සාදු 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 දිනාටම තෙරුවන් සරණයි